Hari. Very good morning to all of you, my dear students. සුබෝදෑසන ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද බොහොම නුපුරුදු වෙලාවක පන්තිය පවත්වන්න සිදුවීම ගැන කොහොමත් මගේ කනගාටුව. ඉතින් ඒකට හේතුව පුතේදුවේ ඊයේ විදුලිය විසන්දනීමක් වෙලා තිබුණා රෑ. මම වලට රෑ කියන්න හදලා ක්ලාස් එක නැහැ කියලා ආයි එහෙම කිව්වේ නැහැ. මොකද මේ පාන්දර ක්ලාස් එක නවත්තන්නත් මට ලෝබයි. හරි. ඉතින් නවත්තන්න ලෝබයි. ඒක නිසා මං කිව්වා පන්ති තියෙනවා කියලා. හැබැයි මම පාන්දර නැගිටලත් බැලුවා ඒත් කරන්ට් එක නැහැ. ඉතින් ආයි පාන්දර මං ඒකයි කිව්වේ ඒකත් මං හිතුවා පාන්දර වෙද්දී ඒක යථා තත්ත්වයටපත් වෙයි කියලා නැහැ. ඉතින් 8ට තමයි විදුලිය යථා තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ක්ලාස් එක මේ වෙලාවට ගන්න හිතුවේ. මොකද අද ඉමදුව ආයතනයේ අපේ ඉතිහාසය සර්ගේ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා 10-11 වෙනි දරුවන්ගේ. ඒක එකක්. ඊට පස්සේ හවසත් පන්ති පැවැත්වෙනවා. ඉතින් උදේ මේක අද කරන්නත් ඕනේ. මොකද පස්සට කල් දැම්මොත් ඔයාලගේ බ්‍රහස්පතින්දා දවසේ ක්ලාස් එක තිබුණෙත් නැති නිසා ඒක ගැටලුවක්. ඉතින් ඒක නිසා තමයි පුතේ මේ නුපුරුදු වෙලාවට ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් දරුවෝ කියලා තිබුණා පාසලේ උඩුගම කලාපේ දරුවෝ ටික හැමම නැහැ. මොකද උඩුගම ඔක්කොටම කලාපේ පන්ති තියෙන ඉස්කෝල පවත්වන කලාප අධ්‍යාපන කාර්යාලය හරහා කරන සහ අනිත් දරුවෝ පන්ති ගොඩක් තියෙනවා කියලා මෙසේජස් දාලා තිබුණා. හැබැයි වීඩියෝ එක දෙන නිසා වීඩියෝ එක දෙන්න පුළුවන් නිසා මම මේ වෙලාව තෝරගන්නවා. මොකද ඔයාලා එක්ක මේක මේ ටයිම් එකේ වැඩ කරන්න පුළුවන් නෙට්වර්ක් ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා විශ්වාසකුත් තියෙනවා. ඉතින් වැස්සෙන් පොඩ්ඩක් කරදරයි. ඒ වගේ ගොඩක් දේවල් එක්ක අපි මේ වෙලාව තෝරගත්තේ. ඉතින් ගොඩක් දරුවෝ කියලා තිබුණා තමන්ගේ අමාරුකම. නමුත් පන්තියට සම්බන්ධ වීම පිළිබඳව හදිසි දැනුම් දීමකින් in short notice කෙටි දැනුම් දීමකින් පන්තියට සම්බන්ධ වීම ගැන ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ පැත්තෙන් තමයි අර එක තියෙන්නේ. මොකද විදුලිය විසන්ධි වීම මගේ පැත්තෙන් උනේ. ඉතින් ඒක නිසා ඔයාලගේ ඒ ඇතිවෙච්ච ගැටලු සකාරී ස්වභාවය ගැන මගේ කනගාටු. හරි. ඉතින් පුතේදුවේ ඔයාලගේ බ්‍රහස්පතින්දා ක්ලාස් එකත් මේ සතියේ තියෙනවා. ඒ කියන්නේ මේ එන සතියේ සෙනසුරාදා අද ඉරිදා එන බ්‍රහස්පතින්දා පන්තිය තියෙනවා. දරුවෝ එක්ක ටිකක් වෙනස් විදිහේ දේවල් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කලිනුත් කිව්වා මේ දවස්වල අමාරුයි පොඩ්ඩක් අර වැඩ කටයුතු ටික සංවිධානය කරගන්න. ඉතින් බලමු අපි. ඒ වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වැඩිපුර අභ්‍යාස කීපයක්. මොකද ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නය bar graph, pie charts, Venn diagrams, tables, ඒ data tables ඒ සම්බන්ධ දේවල් සහ අද අපි letters කීපයක්ත් ලියමු. පහුගිය දවසෙත් අපි letters කීපයක් කතා කරපු නිසා. හරි. First of all, let's move on to this activity. First of all, I would like to discuss this activity. ඔක්කොටම කලින් පුතේ දරුවෝ එක්ක මම සාකච්ඡා කරන්න කැමති මෙන්න මේ හරිද මෙන්න මේ තියෙන අභ්‍යාසය දරුවෝ එක්ක සාකච්ඡා කරන්න තමයි මගේ කැමැත්ත තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා පුතේ දුවේ මෙන්න මේක හරි ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? ෂෙයා කරපු එක ඔව් සර් පේනවා. හරි thank you. එතකොට පුතේ මේක පළවෙනි එක තමයි මේ data tables කියන එක. හරි data tables කියලා ඔයාලට තියෙන කොටස. එතකොට මේක අපි කතා කරා හරිද දත්ත වගු පිළිබඳව අපි කතා කරා. නමුත් අද අපි බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ප්‍රශ්නයක් ඔයාලා එක්ක සාකච්ඡා කරන්න. ඕක ටියුට් එකේ තියෙනවද කියලා අහලා තියෙනවා. ටියුට් එකේ ඔයාලට පොතේ describing bar graph ටියුට් එකක් වෙන මෙව්වේ නැහැ. ඒ නිසා ඔයාලට සිද්ධ වෙනවා මේක අභ්‍යාසය හරහා ඒ කියන්නේ මේක ලියාගෙන තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. හරි. ඒ නිසා දරුවෝ හැමෝටම මම රික්වෙස්ට් කරනවා ප්‍රශ්නය ලියා ගන්න.
හරි. මෙන්න මේක තමයි පුතේ ප්‍රශ්නය. මං හිතනවා හැමෝටම පැහැදිලිව පේනවා ඇති කියලා. ඒ නිසා මෙන්න මේක තමයි ප්‍රශ්නය. කරුණාකරලා හොඳ දරුවෝ ටික වගේ ප්‍රශ්න ලියා ගන්නකෝ. පේන්නේ නැහැ කියලා දරුවෝ කියලා තියෙනවා. හරි. දැන් පේනවද පුතේ? ඔව් සර්. හරි. ප්‍රශ්නේ ලියා ගන්නකෝ. Sir, grammar. Podete? රයිටින් බුක් එකේ පුතේ. අපි ලියන පොතේ ලියා ගන්න ඔයාලට ප්‍රශ්නය. අපි ප්‍රශ්න කීපයක් කතා කරනවාද? මෙන්න පළවෙනි ප්‍රශ්නේ.
හරිද පුතේ? නෑ සර්. ඔකට ඔය මූණු අඳිනකොට ලස්සන කර කර අඳින්න ඕනේ නැහැ. මූණු අර අපි අඳින සාමාන්‍ය අඟුණු මිටි බබ්බුන්ගේ මූණු ටිකක් දාගන්න. ඔය half තියෙන තැනක් තියෙනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න භාගයක් දාන්න. දරුවෙක් අහලා තියෙනවා දැන් කියපු ටිකයි කියන්නේ කියලා පුතේ මුකුත් කිව්වේ නැහැ තාම මේක ලියා ගන්න කියලා කිව්වේ මේ ප්‍රශ්නය. අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි හදන්නේ. You have to take down this question into your writing book. Hari, finish. Students, finish. නෑ සර්. Hari, hurry up. මං කරන්න පුතේ. හරි. මං හිතනවා දැන් වෙලාව ප්‍රමාණවත් කියලා පුතේ. Look at the question. හොඳට බලන්න පුතේ මේ ප්‍රශ්නය දිහා. මේකේ තියෙනවා පළවෙනි කොටස අපි බලාගෙන යමු පළවෙනි තැන ඉඳලම. මේකේ තියෙනවා the following diagram shows how Sarana Social Services Club of Moratuwa has spent money for welfare activities in millions. The following diagram පහත සඳහන් diagram එක. ඒ කියන්නේ පුතේ මෙන්න මේක. මේ තියෙන එක picture diagram එකක් පින්තූර සහිතව තියෙනවා. නමුත් පුතේ මේක data table එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ පෙන්නනවලු කොහොමද සරණ social services club සරණ සමාජ සේවා සංගමය of Moratuwa has spent money වැය කරලා තියෙන්නේ මුදල් has spent money for welfare activities in millions. මේක පැහැදිලිව කියනවා පුතේ මේ welfare activities වලට සමාජ සුබසාධන ක්‍රියාකාරකම් welfare activities කියන්නේ සුබසාධක ක්‍රියාකාරකම් in millions මිලියන වශයෙන්
from 2015 to 2019 2015 ඉඳලා 2019 වෙනකන් තමයි මේකේ කාල පරාසය දීලා තියෙන්නේ. Write a report on it. මේ පිළිබඳ වාර්තාවක් ලියන්න using the following words. පහත වචන භාවිතා කරන්න. These are the words: less than, වඩා අඩුයි, හරි, more than, වඩා වැඩි, the minimum, අවම, the maximum, උපරිම, equal, එක සමාන, the most, වඩාත්, the least, අඩුවෙන්ම. Use about 100 words. මෙන්න මේ වචන ටික තමයි පාවිච්චි කරන්න කියලා කියන්නේ. You have to use these words when you write the detail, when you write the report. You have to use these words. මේව ටික ලියද්දී ඔන්න ඔය වචන ටික තමයි ඔයාලට පාවිච්චි කරන්න කියලා කියන්නේ. Now look at the graph. You can see the first column, year. පළවෙනි column එක ඔයාලට දකින්න පුළුවන්. ඒක year එක පුතේ. ඒ කියන්නේ අවුරුද්ද 2015, 16, 17, 18 and 19. And second one, for your convenience, ඔයාගේ පහසුව සඳහා phrases are given. මූණු ටිකක් දීලා තියෙනවා, මූණු දීලා තියෙනවා. And here is the most important fact. මෙන්න මෙතන තියෙනවා පුතේ වැඩිපුරම වැදගත් කරුණ. One face represent 2 millions. One face represents 2 millions. එක මූණකින් ඔයාලට පේනවා පුතේ මිලියන 2ක් මුදල් පෙන්නනවා. And also third column, you can see the rupees in millions, in numbers. Number වශයෙන් numbers විදියට දීලා තියෙනවා. මෙන්න මිලියන ප්‍රමාණය කොච්චරක්ද කියන එක. හරි. එතකොට පුතේ ඔයාලට පේනවා in 2015 they have spent own වැය කරලා තියෙනවා 16 million rupees. 16 millions, මිලියන 10ක්. And you can see 1 2 3 4 5 6 7 8 phases, and it represents 2 multiply 8, it's 16. දෙක අටෙන් වැඩි වෙනවා. එතකොට 16ක්. And here 14 millions, and here 10 millions, and here 5 millions, and here also 10 millions. These are equal. මෙන්න මේවා පුතේ සමානයි. හරිද? These are equal. මෙන්න මේ කොටස සමානයි. ඔයාලට පේනවා මේ ටික සමානයි. ඒ වගේම මෙන්න මේ ටික සමානයි. හරි? එතකොට 10 million 10 million. එතකොට මෙතන තියෙන්නේ පුතේ මේකෙන් භාගයක්. half 5 million. And here 14 million, and here 16 million. You can see the difference. ඔයාලට පැහැදිලි වුණ දැන් difference එක පේනවා. වැඩිපුරම තියෙන්නේ මේකේ. ඊළඟට මේ දෙන්නගේ මෙන්න තියෙනවා එක සමාන ප්‍රමාණයක්. හරි, එක සමාන ප්‍රමාණයක් මුදල් වැය වෙලා තියෙන්නේ ඔය දෙකේ. එතකොට ඔන්න ඔය විස්තර ටික පුතේ දෙන්න ඕනේ. හරිද? ආරම්භයේදී ඔය විස්තර ටික දෙන්න ඕනේ. එතකොට ඔය මොන වගේ ක්වෙස්චන් එකක්ද කියලා දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිනවා. මේක පුතේ ඔයාට එන්න පුළුවන් ග්‍රාෆ් වලට. ඒ කියන්නේ ඔයාගේ 14 වෙනි ප්‍රශ්නයට තීර ප්‍රස්ථාර, වෘත්ත ප්‍රස්ථාර, වෙන් රූප සටහන් ආශ්‍රිත ප්‍රශ්නයට එන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක්. හරි. ඒකට ලැබිය හැකි කියලා අපි අනුමාන කරන probable question එකක් මේක. එතකොට මේක පුතේ data table එකක් මේ තියෙන්නේ. දත්ත විස්තරයක්, මහා අරුම පුදුම දෙයක් නෙවෙයි. හරි. දැන් බලමු අපි. මේකේ ආරම්භය පුතේ ගන්න හරිම සරලයි, හරිම පහසුවෙන් පුළුවන්. එතකොට අපි බලමු මේක ලියවෙන විදිය. හරි. ඔයාලා ගාව ප්‍රශ්නය තියෙන නිසා මම ප්‍රශ්නය ඔයාලට පෙන්වන්න නැහැ. මම ප්‍රශ්නය ඔයාලගෙන් අයින් කරලා ඔයාලට ඩිස්ප්ලේ කරනවා white board එක. ඒකේ මම ඔයාලට දාලා points ටික ලියන්නම්. සහ ඒත් එක්කම ඊළඟට මම පැහැදිලි කරගෙන යන්නම් කොහොමද ඔයාලගේ මේ කොටස් ටික හැදෙන්නේ කියලා. පළවෙනියට පුතේ තියෙන්නේ following diagram කියලානේ. එතකොට අපි දන්නවා ඕක ලියන විදිය, දරුවෝ දන්නවා ඕක ලියන විදිය. මේකේ following diagram කියන එක වෙනස් කරලා අපි ආරම්භය ගන්නවා. එතකොට පුතේ මේක අපිට ලියන්න වෙන්නේ the above. හරි. the above මේකේ තියෙන්නේ පුතේ diagram නේ. the following diagram. එතකොට මෙතන the above diagram කියලා වෙනස් වෙනවා. The above diagram represents, shows, depicts. අපිට කැමති එකක් ගන්න පුළුවන්. The above diagram depicts. ඉතුරු ටික පුතේ ප්‍රශ්නේ තියෙන ටිකමයි. have, සරණ. දැන් ලියන්න නැතුව චුට්ටක් බලාගෙන ඉන්නවා නම් මම කැමතියි. social services club of Moratuwa has
spent money for welfare activities in millions. මෙන්න මේක තමයි තව කොටසක් තියෙනවා පුතේ millions from 2015 to 2019. ඔන්න ඕක තමයි පුතේ පළවෙනි අපි ලිවිය යුතු කොටස. You have to give a proper introduction and a very suitable introduction to your report. ඔයාගේ වාර්තාවට පුතේ ඔයා දෙන්න ඕනේ පළවෙනියට වඩා හොඳ සාර්ථක හැඳින්වීමක්. එතකොට අපි ලියනවා the above diagram ඉහත වගුවෙන් depicts නිරූපණය කරනවා how කොහොමද සරණ social services club of මොරටුව සරණ සුබ සාධක සංගමය සමාජ සේවා සංගමය has spent money වැය කරලා තියෙන්නේ මුදල් for welfare activities සමාජ සුබ සාධන ක්‍රියාකාරකම් වෙනුවෙන් in millions from 2015 to 2019 2015 ඉඳලා 2019 දක්වා. එතකොට පුතේ මෙතන verb දෙකක් තියෙනවනේ කියලා දරුවෙක් ප්‍රශ්නයක් අහනවා. කොහොම පුතේ verb දෙකක්? හරි. මේකේ main verb එක අපි sentence එකක පුතේ සලකන්නේ main verb එක. එතකොට the above diagram depicts මෙන්න මේක තමයි පුතේ ප්‍රධාන ක්‍රියාව. හරි depicts. එතකොට ඕක තමයි අපි ක්‍රියාව විදියට සලකන්නේ. අපි අනිත් ඒවා ක්‍රියාව විදියට සලකන්නේ. කියන්නේ ක්‍රියාවන් තියෙන්න පුළුවන්. හරි. මේක sentence එකේදී ප්‍රධාන ක්‍රියාව මේක. ඉහත වගුවෙන් නිරූපණය කරනවා. අන්න එතන ඉඳලා තියෙන්නේ පුතේ description එක. කොහොමද සරණ සමාජ සේවා සංගමය මොරටුවේ වැය කරලා තියෙන්නේ මුදල්. එතකොට මේ වැය කරලා තියෙන්නේ මුදල් කියන එක පුතේ මේකේ main verb එක නෙවෙයි. ඒක අර introduction එකේ තියෙන කොටස. දැන් ඒ දරුවා එහෙම අහන්න නැත්තේ මේ කොටස. එහෙම නැත්නම් මෙන්න මේ තියෙන එක main verb එකක් විදියට verbs දෙකක් තියෙනවා කියලා එකයි කියන්නේ නැත්තේ. හරිද? මේකේ තියෙන්නේ පුතේ මේ විස්තරයේ කොටසක්. එතකොට නිරූපණය කරනවා කියන එක තමයි මේකේ main verb එක. හරිද? එතකොට මේ නිරූපණය කරනවා සරණ සුබසාධක සරණ සමාජ සේවා සංගමය මුදල් වැය කරපු ආකාරය. එතකොට නොයි කොටස තමයි ඔතෙන්දී තියෙන්නේ. දැන් ඊළඟට පුතේ දුවේ මේක ඔයා කියන්න යන්න එපා. මේකේ නිරූපණය කරනවා දත්ත 2015 වල ඉඳලා 19 වලට කියලා ආපහු. මොකද මේ ප්‍රශ්නය දුන්නම ගොඩක් දරුවෝ කියනවා again they are going to discuss the report with that fact. අන්නේ කාරණාවත් එක්ක විස්තර කරන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ ආපහු කියනවා they spent money ඒගොල්ලෝ මුදල් වැය කළා. එහෙම නැත්නම් they have spent money from 2015 to 2019 කියලා. එහෙම ආපහු දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඕකේ ආරම්භකයේ විදියට පුතේ අපිට ගන්න පුළුවන් දේ ඔච්චරයි. එතකොට අපි ওই කොටසෙන් පස්සේ ඕක තමයි අපි ගන්නෙ. ඕකෙන් පස්සේ අපි ඊතුරු කොටස් ටිකට ආය යනවා. හරි. ඕකෙන් පස්සේ ඊතුරු කොටස් ටිකට ආය අපි යනවා. එතකොට අපි එතන ඉඳලා ලියවෙන විදිය ආයෙ බලමු. හරි. දැන් ඔන්න පළවෙනි කොටස හරි. ඊළඟට පුතේ වචන 100 හදා ගන්නකොට අපි පළවෙනි එක විදියට ගන්නවා. මේක අපි ලියමු පිළිවෙලින්. මේගොල්ලෝ වැය කරේ මොනවද කියලා නැහැ. මුදල් ප්‍රමාණයන් දීලා තියෙනවා. ඒ නිසා අපි කෙලින්ම ගමු. මේක ලියාගෙන යද්දි පුතේ අපිට වැදගත් වෙන වචන දෙකක් තමයි මුදල් ප්‍රමාණය කියන වචනේ. හරි. අපි හිතමු රුපියල් මිලියන 16ක මුදල් ප්‍රමාණයක්. අන්න ඕක කොහොමද පුතේ ලියන්නේ? අපිට කෙලින්ම මුදල් ඒ කියන්නේ මිලියන 16ක් වැය කරලා තියෙනවා කියලා කියනවට වඩා අපි දැනගත යුතු දේ තමයි මුදල් ප්‍රමාණයක් කියන එකට වචනේ. Can you tell me how do you say මුදල් ප්‍රමාණයක්? කොහොමද පුතේ කියන්නේ මුදල් ප්‍රමාණයක් කියන එක? Can anyone tell me? කාට හරි කියන්න පුළුවන්ද පුතේ මුදල් ප්‍රමාණයක්? දැන් පුළුවන් වෙන්න ඕනේ පුතේ. හරිද? මුදල් ප්‍රමාණයක් කියන එකට වචනේ. අන්න හරි. උත්තරය ආවා. පුතේ ඇයි කතා කරන්නේ නැත්තේ? බය වෙන්න එපා පුතේ. හරිද? ඔන්න දැන් දරුවන්ගෙන් උත්තර ටික එනවා amount of money. හරි. amount of money. හරි. ඒක තමයි උත්තරේ. එතකොට අපිට දෙන්න පුළුවන් පුතේ ඕකත් එක්ක ඊළඟට මේකෙදි වැය කරලා තියෙනවා. ඕක තමයි නිතරම අපිට ලියන්න වෙන්නේ. එතකොට වැදගත්ම වෙන වචන දෙකක් තමයි amount of money and has spent and have spent. වැය කරලා තියෙනවා. එහෙම නැත්නම් මුදල් ප්‍රමාණය. ඕවා තමයි වැදගත්ම වචන. එතකොට අපි මේකෙදි ගන්නවා පළවෙනි එක විදියට. මෙහෙම the highest
the highest amount of money වැඩිම මුදල් ප්‍රමාණයක් the highest amount of money has been spent මේක පුතේ ඇයි has been spent කියලා ආවේ මේක පුතේ passive voice තමයි ලියුනේ මොකද කතෘ නෙවෙයි ඉස්සරහා ඉන්නේ වැය වෙච්ච මුදල් ප්‍රමාණය දරුවන්ට පේනවා මෙතන කතෘ නෙවෙයි මේ තියෙන්නේ the highest amount of money හරි මේක කතෘ නෙවෙයි මේ තමයි මුදල් ප්‍රමාණයක් කියන එක වැය කරපු දේ උතන තියෙන ඒ නිසා තමයි මෙතන has have එක්ක ගොඩනගෙන වාක්‍යයක passive ලියනකොට අපි been පාවිච්චි කරනවා has have එක්ක ලියවෙන වාක්‍යයක් passive වෙනකොට අපි been පාවිච්චි කරනවා එතකොට අපි කියනවා the highest amount of money has been spent වැය කරනු ලබලා තියෙනවා in 2015 2015 වර්ෂයේ and it is සහ ඒක වෙනවා 16 16 කියන එක අපිට ඉලක්කමින් දාන්නත් පුළුවන් 16 million rupees හරි ඔන්න පළවෙනි එක the highest amount of money has been spent in 2015 and it is 16 million rupees ඊට පස්සේ පුතේ අපි ඕකටම ලියනවා අඩුම ප්‍රමාණයක් කියන එක ඕකේ තිබිච්ච වචනත් පාවිච්චි කරන්න පුළුවන් the least amount of money දැන් ඔයාලට පේනවා දෙකම එකට ලියවෙනවා සංසන්දනයත් ලියවෙනවා අඩු වැඩි ඒකත් ලියවෙනවා the least amount of money has been spent in 2018 2018 තමයි අඩුම මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙන්නේ and is සහ ඒක වෙනවා and is 5 million rupees හරි පොතේ මේකේ මට අමතක වෙච්ච කොටසක් තියෙනවා හරි මේකේ එක වැදගත් දෙයක් අමතකුණා while දාලා කනෙක්ට් කරන්න පුළුවන් නේ ඔව් පොතේ පුළුවන් හරි while දාලා කනෙක්ට් කරන්න පුළුවන් එතකොට මේක ලියන්න පුළුවන් කෙලින්ම the highest amount of money has been spent in 2015 at 16 million rupees ඕක ඔය විදියට ගොඩනගද්දී while වලින් අපිට කියන්න පුළුවන් 2015 වර්ෂයේ මෙච්චර මුදල් ප්‍රමාණයක් වැය කරන අතරේ 2018 අවුරුද්ද මෙච්චර එකක් වැය කරනවා කියලා මම ඒ જાති එකක් ලියන්නම්. පොතේ මෙන්න මේකේ කොටසකට අපිට ලිවිය යුතු එකක් අමතක වුණා. මට ඒක අමතක වුණා. ඒක වැදගත් ෆැක්ට් එකක්. මේකේ පොතේ යටින් දීලා තිබුණා එක මූණකින් කොච්චර ප්‍රමාණයක් නිරූපණය වෙනවද කියලා. ඒක අපිට මෙතෙන්ට ලියන්න ඕනේ. මොකද one face එක මූණක් හරි one face එක මූණක් has represented hari one face has represented එක මූණකින් නිරූපණය කරලා තියෙනවා කියලා අපි ගමු one face has been represented එක මූණක් නිරූපණය කරනු ලබලා තියෙනවා one face has been okay been නැති වුණා කියලාත් පුතේ ගැටලුවක් නැහැ හරි එහෙම ලියන්නත් පුළුවන් එතකොට එහෙම ලිව්වත් ගැටලුවක් නැහැ එතකොට එන්නේ one face has represented එහෙම නැත්නම් ඔයාට ඕක ලියන්න පුළුවන් කෙලින්ම one face represents හරි represents එක මූණකින් නිරූපණය කරනවා කියලා present එකෙන් ලියන්නත් පුළුවන් නිරූපණය කරලා තියනවා කියලා ලියන්නත් පුළුවන් එතකොට මේකේ ඉතුරු ටික එන්නේ පුතේ one face has represented or one face represents 2 million rupees මිලියන දෙකක් නිරූපණය වෙනවා කියන එක ලියන්න. ඒක ඔතෙන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකට අදාළ කොටසක්. සහ ඊළඟ කොටස තමයි මේක. හරි. දැන් අර දරුවා කිව්වා වගේ while සම්බන්ධ කරලා අපි එක වාක්‍යයක් ලියමු. අපි කිව්වොත් මේකෙදි while දාන්න ඊළඟ එක අමාරුයි. මොකද ඊළඟ එක තියෙන්නේ equal දෙකක්. එක සමාන දෙකක්. අපි මේකට මේක එකතු කරමු. The least amount of money has been spent in 2018 2018 අවුරුද්දේ අඩුම මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා and it's 5 million rupees ඒක මිලියන 5ක් මේකේ පුතේ while දාලා ඊළඟ එක ලියන්න විදියක් නැහැ මම එයින් එකක් වෙනම කියලා දෙන්නම් ඒ කියන්නේ මේක ඉවර වෙලා වෙනම while වලින් එන එකක් ලියලා දෙන්නම් දැනට අපි මෙහෙම ලියාගෙන යමු
එතකොට පුතේ 2018 අවුරුද්දේ අඩුම මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. it is 5 million rupees. ඒක මිලියන 5ක්. ඊට පස්සේ පුතේ ඕකේ තියෙනවා එක සමාන මුදල් ප්‍රමාණයක් වැය වෙච්ච එකක් සහ 2016 අවුරුද්ද එක. හරි. ඒ නිසා අපි මේක ලියනවා. අන්න ඒකෙදි මම while දාලා මේක ලියන්න උත්සාහ කරනවා. 2016 අවුරුද්දේ හරි 2017 19 අවුරුදු දෙකේ මිලියන 10ක් වැය කරලා තියෙනවා. ඒ නිසා කෙලින්ම මම මේකට ගන්නවා subject එක මුලට සරණ social services club සරණ සමාජ සේවා සංගමය has spent වැය කරලා තියෙනවා 10 million rupees එක මිලියන 10ක මුදල් ප්‍රමාණයක් in 2017 and 2019 while they have spent ඒ අතරේ වාරේ වැය කරලා තියෙනවා. හරි මේකේ පුතේ අර කාලය අනුව මේක ගැලපීමක් එන්නේ නැහැ. හරිද? කාලය අනුව දැන් ඕකේ while කියන එකෙන් අපි පාවිච්චි කරන්නේ එකම කාලවකවානුවක් තුළ සිද්ධ වෙච්ච දෙයක්. දැන් මේක අපි සලකනවා මේ වගුව අපට එකට දීලා තියෙන නිසා ඒ විදියට මේක ගන්න පුළුවන් කියලා. හරි. එතකොට ලියවෙනවා සරණ social service club subject එක මුලින් ආවා has spent වැය කරලා තියෙනවා 10 million rupees මිලියන 10ක මුදල් ප්‍රමාණයක්. අපි මෙතෙන්ට both කියන එකක් දාමු. both in 2017 and 2019 2017 සහ 19 කියන වසර දෙකේදී while they have spent ඒ අතර වාරයේ වුන් වැය කරලා තියෙනවා while they have spent 14 million rupees මිලියන 14ක මුදල් ප්‍රමාණයක් in 2016 2016 අවුරුද්දේ. ඔන්න ඔය විදිහට අපිට ඕක ලියන්න පුළුවන්. හරි. එතකොට අපි මේක කන්සිඩර් කරනවා සංසන්දනයක් ගොඩනගනවා මේකට වඩා මේ අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩි කියලා. ඒ නිසා අපි ලියනවා 2016 දී වැය කළ මුදල් ප්‍රමාණය 2017 සහ 19 අවුරුදු වල වැය කළ මුදල් ප්‍රමාණයට වඩා මිලියන 4කින් වැඩි කියලා. ඕක ටිකක් ගැඹුරු වාක්‍යයක්. ගැඹුරු කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ලිවිය යුතු වාක්‍යයක්. එතකොට ඒක ලියවෙන විදිය හොඳට අහගන්න. අපි කියනවා මෙන්න මෙහෙම. The amount of money හොඳට තේරුම් ගන්න. මුදල් ප්‍රමාණය the amount of money. හරි the amount of money වැය කරන ලද මුදල් ප්‍රමාණය which කියන එකෙන් පුතේ සම්බන්ධ කරනවා. The amount of money which they have spent in 2016 හොඳට තේරුම් ගන්න ලියවෙච්ච විදිය the amount of money මුදල් ප්‍රමාණය මොන මුදල් ප්‍රමාණයද which වලින් සම්බන්ධ කරනවා which කියන්නේ පුතේ යම්කිසි දෙයක් පිළිබඳව වැඩිදුර විස්තර ඇතුළත් කරන්න පාවිච්චි කරන පදය. එතකොට මේ සල්ලි කියන්නේ දෙයක්නේ. එතකොට අපි දැම්ම මෙතෙන්ට which පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් අපි මෙතෙන්ට දාන්නේ who. එතකොට මෙතෙන් දිනනවා the amount of money මුදල් ප්‍රමාණය මොන මුදල් ප්‍රමාණයද which they have spent in 2016 2016 දී වැය කළ මුදල් ප්‍රමාණය. හරිද? එතනින් පස්සේ අපි ලියනවා is උඩ තියෙන වාක්‍යයක් අපිට ගන්න පුළුවන් higher than එහෙම නැත්නම් more than. හරි is more than මොකකට වඩාද the amount of money which they have spent in both 2017 and 2019. ඔන්න පුතේ ඕකේ ටිකක් බරපතල වාක්‍යයක්. ඒක ලියවුණා මෙන්න මෙතන ඉඳලා the amount of money හොඳට තේරුම් ගන්නකෝ. the amount of money වැය කරන ලද මුදල් ප්‍රමාණය which they have spent in 2016 2016 දී ඔවුන් වැය කරන ලද මුදල් ප්‍රමාණය is more than වඩා වැඩි is more than the amount of money which they have spent in both 2017 and 2019 2019 සහ 2017 වසර වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්
වැය කරලා තියෙනවා 2016 දී. හරි ඔන්න ඕක ලිව්වා. ඊට පස්සේ දැන් පුතේ ඔන්න ඔයි කියන දේවල් ටික තමයි මූලිකවම තියෙන්නේ. එතකොට තව අපිට මේකෙදි ගන්න පුළුවන් අඩුයි කියලා සංසන්දනයක් ගොඩනගන්න පුළුවන් එකක් අපි බලමු. අපි මේක ලියමු. ඒගොල්ලෝ 2018 අවුරුද්දේ සැලකිය යුතු තරම් සමාජ සුබසාධන ක්‍රියාකාරකම් කරලා නැහැ කියලා. හරි. එතකොට ඕක ලියන විදිය හොඳට බලමු. අපි මේක ඉවර කරමු. හරි උතනින් ওই විදියට මේ කොටස කඩලා අපි ඉවර කරමු. ඒක ලියනවා මෙන්න මෙහෙම. According to the diagram, my opinion is that මගේ මතය වෙනවා මෙන්න මේක in 2018 එහෙම නැත්නම් ඒක අන්තිමට අපි දාමු. According to the diagram, my opinion is that Sarana Social Services Club, Sarana Samaja Seva Sangamaya, Sarana Social Services Club has not spent a considerable amount of money. හොඳට තේරුම් ගන්න පුතේ ලියවෙන විදිය. According to the diagram, ප්‍රස්ථාරයට අනුකූලව මේ දීපු graph එකට අනුකූලව my opinion is that මගේ මතය මෙන්න මේකයි. මොකද්ද මතය? සරණ social services club, සරණ සුබසාධක සංගම, සරණ සමාජ සේවා සංගමය hasn't spent, වැය කරලා නැහැ a considerable amount of money, සැලකිය යුතු මුදල් ප්‍රමාණයක්. හරි සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් in 2018. දැන් පුතේ අනිත් අවුරුදු වල මිලියන 16යි 14යි 10යි. හැබැයි මේ අවුරුද්දේ 2018 සැලකිය යුතු තරම් මුදල් ප්‍රමාණයක් වැය කළා නැහැ මේගොල්ලෝ. හරි ඒකයි මේ කියන්නේ. Hasn't spent a considerable amount of money in 2018 rather than කියන්නේ වඩා වැඩියෙන්, rather than the other years. හරි rather than the other years, අනෙක් අවුරුදු වලට වඩා ගත්තොත් එහෙම. හරි ඊට පස්සේ අනෙක් අවුරුදුත් එක්ක අපි ගත්තොත් rather than කියන්නේ ඒවත් එක්ක සංසන්දනය වෙලා එද්දි පුතේ. හරිද? එතකොට අනෙක් අවුරුදු වලට සාපේක්ෂව සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය කළා නැහැ 2018 අවුරුද්දේ. හරි ඔන්න ඕක තමයි අපි ලියන්නේ. ওই ටික අපි ඔහොම ගමු. හරි ඒ නිසා අපි ඔන්න ඔයි කොටස තමයි මේ වගේ එකකට ලියන්නේ. සහ ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සහ ඒකෙන් පස්සේ ඔයාලට මොන හරි අහන්න දේවල් තියෙනවා නම් තව අහන්න පුළුවන්. දැන් මේක ලියාගන්න. sir while rupees ළඟට දැම්මුත් වැරද්ද? මොකද්ද පුතේ while කියන එක? rupees ළඟට දැම්මොත් නෑ වැරදි නෑ පුතේ. While Sarna Social Service Club has spent 10 million rupees both in 2017 and 2019, they have spent. එතනට කමාවක් දාන්න ඊළඟට දාලා ඊටු ටික ලිව්වට ගැටලුවක් නෑ. නැස උඩම වාක්‍යය. පළවෙනි මේකේද? ඒ කියන්නේ while the highest amount of money has been spent in 2015 and 26 and it is 16 million rupees. ඒකෙදි පුතේ ඔය ඉතුරු කොටසත් එක්ක එක ගැලපෙන්නේ නැහැ. එහෙමනම් ඕක ඉතුරු කොටස නොදා ඉන්න ඕනේ. The highest amount of money has been spent in 2015 while the least amount of money has been spent in 2018. ඒ විදිහට ගැලපෙනවා. ඕකේ ඔය ගාන දාපු එක අයින් වෙන්න වෙනවා හැමනොත්. හරි. ගණන් දෙක හැමනොත් පස්සේ කියන්න වෙනවා. It is 16 million rupees and 5 million rupees respectively. ඒ විදිහට තමයි ඒක ගලපන්න වෙන්නේ. පැහැදිලිද පුතේ? ඔව් සර්. හරි. ඒ කියන්නේ ඒකේ පුතේ මෙහෙමයි දැන් මේක කියද්දි
වැඩිම මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා 2005 අවුරුද්දේ. ඒ අතර වාරයේ ඊට ඒ අතර වාරයේ 2018 වැය කරලා තියෙන අඩුම මුදල් ප්‍රමාණයක්. එහෙම කියලා තමයි අපිට කියන්න වෙන්නේ මෙන්න මේ ගණන් ටික. හරි, it is 16 million rupees and it is 5 million rupees respectively. more වෙනුවට 6 දැම්මම හරිද? 6 than more than කමක් නැහැ පුතේ. වැරද්දක් නැහැ.
හරිද පුතේ? හරිද? සර් හරි. අනේ සර් ප්‍රශ්නේ දාන්නකෝ කියලා තියෙනවා අපහු. ප්‍රශ්න පුතේ නම් WhatsApp එකට දාන්නම් ප්‍රශ්නේ. හරි ලියාගෙන ඉවරයි නේද පුතේ? නෑ සර් ඔව්. අන්තිම ටික. හරි. හරි. මං හිතනවා දැන් හරි කියලා. අනේ සර් ප්‍රශ්නය අපහු දාන්නකෝ කියලා තියෙනවා. හරි ඔන්න මම ප්‍රශ්නේ පොඩ්ඩකට දාන්නම්. හරි ඔන්න පුතේ ප්‍රශ්නේ. ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න පුළුවන් නම් හොඳයි කියලා මං හිතනවා. මං ඒක දරුවන්ට වෙනම ගෲප් එකට දාන්නම්. හරි. මං හිතනවා දැන් වෙලාව ඇති කියලා. ඉතින් පුතේ දුවේ මේ වෙනකොට ගොඩක් නිවුස් ඔයාලටත් මං හිතනවා ලැබිලා ඇති කියලා. දැන් අද උදේ ඉඳලා existing travel restrictions further relaxed from today but inter-province travel restriction extended for another 14 days. පළාත් සීමා තව දින 14ක් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම තියෙනවා places of worship opened, weddings allowed with 25 seating capacity of venue or 150 guest maximum. වෙඩින් වලට අවසර හම්බෙනවා 125ක් සහ ශාලා නැවත විවෘත කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම 150ක් 125 එහෙම නැත්නම් 150 අමුත්තු සම්බන්ධ කරගන්න පුළුවන්. Conferences, seminars, brand launches allowed with maximum of 50 persons. සම්මන්ත්‍රණ සංවාද වගේ දේවල් වලට 50ක සහභාගීත්වය අරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිටත් පුතේ ඉස්සරහදී සෙමිනා හැම කරන්න පුළුවන් වෙයි ළමයි 50 සීමාව තියාගෙන. අවදානම පුතේ තාම පහව ගිහින් නැහැ. හරිද? මේ සීමා ඉවත් වුණාට දැන් අපිට නම් වැක්සිනේෂන් එක හම්බ වෙනවා. වැක්සින් කරනවා කියලා තියෙනවා. ඉතින් ගුරුවරු ටික ගොඩක් දුරට 13 වගේ වෙද්දි වැක්සින් කරාවි. ඉතින් එතකොට දරුවන්ගේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් යාලට කොවැක්සින් කරන්න නැහැනේ. ඊළඟට තියෙනවා අපහු funeral of non-COVID sudden deaths allowed with participation of 50 persons maximum within 24 hours of body being released. බොඩි එක රිලීස් කරලා පැය 24ක් ඇතුළත ආදාහන කටයුතු කරන්න පුළුවන් COVID නොවන අවමංගල්‍යකදී සහ සහභාගීත්වය 50ක් තියාගන්න පුළුවන්. ඒ වගේම පුතේ වැදගත්ම දේ cinema, theatres and museums allowed to reopen with 50% attendance capacity
50ක සහභාගීත්ව ප්‍රතිශතයක් යටතේ සිනමා ටික තියේටර්ස් ටික ආපහු කෞතුකාගාර ටික වන්න විවෘත කරන්න අවසර හම්බෙලා තියෙනවා. ඒ වගේම restaurants, dining in delivery, takeaway, hotels and rest houses allowed to reopen under health guidelines. සෞඛ්‍ය සීමා යටතේ ඔන්න ආපහු restaurants, hotels ඒ වගේවත් අරින්න permission එක ලැබිලා තියෙනවා. හරි. considerable කියන එකේ තේරුම දරුවෙක් අහලා තියෙනවා. considerable කියන්නේ පුතේ සැලකිය හැකි. සැලකිය හැකි. නැත්නම් සැලකිය යුතු. ඔය තේරුම තමයි කියන්නේ. more than දාන්න පුළුවන්ද rather than නැතුව. පුතේ rather than කියන එකේ වෙනම තේරුමක් තියෙනවා. හරිද? more than කියන්නේ කෙලින්ම වඩා වැඩි කියන එක. හරිද? හොඳට තේරුම් ගන්න එක. rather කියන එකේ අදහස පුතේ එසේ නොවන. එහෙම නැත්නම් අනෙක් අතට ඒ වගේ තේරුමක් තියෙනවා. දැන් අපි ඒකේ පාවිච්චි කරලා තිබිච්ච දේ දරුවෝ බැලුවොතින් එහෙම. හරි ඒකේ පාවිච්චි කරපු දේ ඔන්න මම ආයිත් මේක ගන්නවා මෙතෙන්ට. අපි මෙතෙන්දි ගත්තේ පුතේ rather than මෙන්න මේකනේ අපි ගත්තේ. එතකොට පුතේ දුවේ මේකේ අදහස එසේ නොවන. හරි ඒ කියන්නේ අනෙක් අවුරුදු වල එසේ නොවන මට්ටමින් වැඩි කියන එක. දැන් rather than අනෙක් අවුරුදු වලට වැඩියෙන් අපි සාපේක්ෂ කියන්නේ මේක අදහසක් විදියට මගේ මතය තමයි සරණ සමාජ සේවා සංගමය එතරම් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය කරලා නැහැ. හරි වැය කරලා නැහැ අනෙක් අවුරුදු වලට සාපේක්ෂව අනෙක් අවුරුදු වලට එක ගත්තාම කියන අදහස. එතකොට මේකෙදි rather කියන එකේ පුතේ තේරුම් අපි ගන්නකොට දැන් අනෙක් අතට එහෙම නැත්නම් එසේ නොවන එහෙම නැත්නම් තරමක් ඔය විදිහේ කීපයක් තේරුම් ඔය rather කියන වචනය ඇතුලේ තියෙනවා. හරි. ඊට පස්සේ වැඩියෙන් ඔය වගේ ඒවාත් තියෙනවා. එතකොට වැඩියෙන් වැය කරලා නැහැ කියන අදහස තමයි ඕකේ තියෙන්නේ. සැලකිය යුතු තරම් මුදල් ප්‍රමාණයක් වැඩියෙන් වැය කරලා නැහැ. හරි. ඒ නිසා ඕක තේරුම් ගන්න more than වෙනුවට rather than කියන එක හැමම ගන්න බෑ. නමුත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරි. ඊළඟට හරි අපි යන් එතනින් ඊළඟ ප්‍රශ්නයකට. ඊළඟ ප්‍රශ්න විදියට පුතේ මම තෝරගන්නවා මේකෙම ඔයාලට සර් rather than කියන්නේ සාපේක්ෂව වගේ අර්ථයක් නේ. අන්න හරි සාපේක්ෂව වගේ අර්ථයක්. හරි ඔතනදී අපි ගන්න ඒ වගේ අර්ථයක්. අපි ලියමු නෑ ඔයාලා ලියන්න කලින් අපි ලියමු පේපර් එකකට ආපු ප්‍රශ්නයක්. ඔයාලගේ මොඩල් පේපර් පැක් එක ගන්නකෝ. මොඩල් පේපර් පැක් එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. ඒකේ ඔයාලට බැලුවොත් question 14 මේක මම කරන්න කියලා අපි දරුවෝ පාඩම උගන්වද්දි මේ කොටස කරා. හරිද? මේ පළවෙනි කොටස කරා. ඊට පස්සේ මේ සැලරි එක වැය කරන විදියත් අපි කතා කරා. ඒ වගේ එක ප්‍රශ්නයක් අපි එදා කතා කරා. මට මතකයි. ඖෂධ වලට, ගෑස් වලට, ට්‍රිප්ස්, ඉලෙක්ට්‍රිසිටි, ක්ලෝත් ඔය වගේ පඩිය වැය කරන විදිහේ ප්‍රශ්නයක් අපි කතා කරා. ඒ නිසා අපි අද පුතේ මෙන්න මේක ගමු. හරි? හරි. මෙන්න මේක බලන්න. The following pie chart gives us information පහතින් දෙන වෘත්ත ප්‍රස්ථාරය අපිට ලබා දෙනවා තොරතුරු about the TV programs රූපවාහිනී වැඩසටහන් ගැන children like to watch ළමයි බලන්න කැමති. හරි. මෙන්න මේක පොඩ්ඩක් අපි ලියමු. මේකේ ප්‍රශ්නෙට අපි කොටසක් දාගමු. මේක මං හිතන්නේ ප්‍රතිශත වශයෙන් දීලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ගණන් වශයෙන් ගත්තොත් මොහොකේ කොහේ කියන එක අපි ඇතුළත් කරගන්න ඕනේ. 40 plus 28 plus 16 plus 8 plus 8. Yes. මේකේ පුතේ මේකටම එකතු කරගන්න programs children like to watch බලන්න කැමති කියන එක. මේකේ ඔයාලා අමතර එකතු කරගන්න පුතේ මෙන්න මේක. හරි. ඒ කියන්නේ 100ට ප්‍රමාණයක් තියෙනවා කියන එක ඔයාලා අනිවාර්යෙන් එක එකතු කරගන්න. මේකේ අගයන් ටික ලියනකොට මෙන්න මෙහෙම 100ට ලකුණත් එක්ක ලියන්න. 128ක් ඊට පස්සේ 140ක ප්‍රමාණයක්. හරි ඊළඟට මෙතන 108ක්. හරි. මෙතන 116ක්. ඒ විදිහට percentage එකක් එක්ක තියෙනවා කියලාත් ලියන්න. හරි. දැන් ඕක ඇඳ ගන්නකෝ.
සර් පොතේ ඉඳගෙනද? ඔව් පුතේ. කලින් ප්‍රශ්නෙත් අපි එහෙමයි කරේ. මේක අඳ ගන්න ඕනේ. ඔයාලගේ මේ මේකේ තියෙනවනේ. ඒ නිසා පුතේ මේකට උත්තරේ විතරක් ලියන්න. ලියන්න පටන් ගන්න. මේක මම දරුවන්ගෙන් අහනවා එක එක්කෙනාගේ මොන වගේ දේවල්ද අපිට මේකෙදි ලියන්න පුළුවන් කියලා. පටන් ගන්න විදිය. ඒ නිසා දරුවන්ගෙන් මම උත්තර බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න ඔයාලගේ ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න ඔයාලා ගාව තියෙනවනේ. මොකද හැමෝටම දීලා තියෙනවා මොඩල් පේපර් පැක් එක. ඒකේ 100ට ලකුණු ටික විතරක් දාගන්න. දාගෙන මට කියන්න පුතේ පළවෙනියට ආරම්භය ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද අපි හදන්නේ? මම නම් කියලා අහන්නද පුතේ? හරි. ඔයාලා ගාව ප්‍රශ්නය තියෙන නිසා අපි යන්. ඔයාලා එක්ක කතා කරලා මේක ලියමු. මම හිතනවා ඒක වැඩිපුර හොඳයි කියලා. හරි. මට කියන්න පුතේ මේක කොහොමද පටන් ගන්නෙ? බය නැතුව කතා කරන්න කියලා මම රික්වෙස්ට් කරනවා හැමෝගෙම. මට කියන්න කොහොමද මේක පටන් ගන්නෙ? ඔයාලගේ අදහස් ටික දෙන්න. chart. අන්න හරි. දරුවෙක් කතා කරනවා ඒක The හොඳයි. above pie chart. The chart depicts Uh-huh. us. The above pie chart. The above pie chart depicts කියන්න පුළුවන්, represent කියන්න පුළුවන්, ඊට පස්සේ gives කියන්න පුළුවන්, මේකේ තියෙන වචනෙම ගන්නත් පුළුවන් ඕන එකක්. හරි. අපි මේකෙදි ගමු illustrate කියලා. Illustrates Show. නිරූපණය කරනවා. අලුත් වචනයක් ගත්ත පොඩ්ඩක් ඇහුනේ නැති වචනයක්. The above pie chart illustrates us මොනවද අපිට පෙන්වන්නේ? Information. එනිසා මේක information about the TV programs. හරි. TV programs ගැන පෙන්වන්නේ. TV programs children like to watch. දරුවන් බලන්න කැමති රූපවාහිනී වැඩසටහන් ගැන තමයි මේකෙන් පේන්නේ. ඊළඟට අපි ලිවිය යුතු අදහස ගැන දරුවෙක් මට කියන්න කවුරු හරි. මේකෙන් පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඊළඟ පියවර විදියට අපි මොකක්ද ලියන්නේ? TV programs ටික. එක දරුවෙක් කියනවා TV programs ටික. ඔව් අපිට ගන්න පුළුවන්. මෙහෙම අපි ලියමු වෙනස් පොඩක් මේක ලියාදී පුතේ TV programs එක නිකම්ම දාලා ආද programs කියලා දාන්න එපා. අපි ඒක බලමු මෙහෙම mainly හරි mainly ප්‍රධාන වශයෙන් දැන් අපි අර සාමාන්‍ය විදියට කෙලින්ම ලියාගෙන ගියාට පස්සේ films news dramas cartoons sports කියලා එහෙම ඒක ආද TV programs කියලා දාන්න එපා. හරි ඒ නිසා අපි මෙතෙන්දි ගන්නවා ප්‍රධාන වශයෙන් වෘත්ත ප්‍රස්ථාරය නිරූපණය කරනවා මෙන්න මේ රූපවාහිනී වැඩසටහන්. ඒ නිසා අපි ඒක ලියනවා mainly the pie chart. හරි mainly the pie chart represents the TV programs like ඔන්න ඔය විදිහට අපි ගමු. Mainly the pie chart represents ප්‍රධාන වශයෙන් ප්‍රධාන ලෙස වෘත්ත ප්‍රස්ථාරය නිරූපණය කරනවා රූපවාහිනී වැඩසටහන්. like මොන වගේ වැඩසටහන්ද? අන්න අපි ගන්නවා films ඊට පස්සේ news ඊළඟට dramas ඊට පස්සේ cartoons ඊළඟට sports programs
හරි programs කියන එක දාන්න ඕනේ නැහැ ඒක අපි ලිව්වනේ එතන හරි mainly the pie chart represents the TV programs like films news dramas cartoons and sports හරි and sports හරි ඊට පස්සේ ඊළඟට අපි ලිවිය යුතු කාරණාව මොකද්ද පුතේ මේකටම තව එක පොයින්ට් එකක් එනවා මොකක්ද ප්‍රතිශත වශයෙන් sorry පුතේ අහුනේ නැහැ ප්‍රතිශත ටික අන්න හරි ප්‍රතිශත ටික නෙවෙයි හරි මේකේ පුතේ අපිට එන්න ඕනේ අපි මේකෙදි කියනවා දත්ත දීලා තියෙන්නේ ප්‍රතිශතාත්මක අගයන් වලින් කියන එක මොකද 140යි 28යි එහෙම දීලා තියෙන්නේ එතකොට අපි ලියනවා the information තොරතුරු හරි තොරතුරු given දෙනු ලබලා තියෙනවා ඔක තේරුම මේකයි the information are given in percentages ඔන්න ඕක තමයි ඊළඟට එන්න ඕනේ දේ the information are given in percentages තොරතුරු දෙනු ලබලා තියෙන්නේ ප්‍රතිශතාත්මක අගයන් වලින් හැඳින්වීම ඉවරයි ඊළඟ කොටස ඔව් පුතේ the percentage කියන එක illustration ගාවට දාලා ලියන්න බැයිද පුළුවන් ඒක ලිව්වොත් ලියවෙන්නේ the above pie chart illustrates the percentages of information එහෙමයි ලියවෙන්නේ හරි illustrates us the percentages of information about the TV programs පැහැදිලිද පුතේ හරි සර් හරි එනිසා එතෙන්ට ඒක දාන්න පුළුවන් ඒකේ වැරද්දක් නැහැ the above pie chart shows information about the TV programs children like to watch ඊළඟට films news dramas cartoons are children like to watch programs ඒකේ පුතේ අන්තිම කොටස දරුවෙක් වාක්‍යයක් එවලා අහලා තියෙනවා ඒකේ අන්තිම කොටසේ films news drama cartoons ඊළඟට sports are ළමයි කැමති වැඩසටහන් කියන එක පුතේ සිංහලෙන් එහෙම අපි කිව්වට ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොම නෙවෙයි දැන් මේකේ තියෙන්නේ are children like to watch programs නේ එතකොට are වෙනවා මොනවද වෙන්නේ children like to watch programs කියලා දාන්න බෑ පුතේ ඕකෙදි එන්නේ රූපවා ඒ කියන්නේ මේකේ programs ටික ගන්නවා films news drama cartoons ඊළඟට sports are the programs ඒක ලියවෙන්නේ එහෙමයි are the programs which children like to watch අන්න එහෙම ගලපන්න වෙනවා හරි අපි සිංහලෙන් කිව්වට ළමයි කැමති වැඩසටහන් කියලා children like to watch programs ළමයි බලන්නට කැමති වැඩසටහන් කියන එක අපි සිංහලෙන් එහෙම කිව්වට පුතේ අපිට ඉංග්‍රීසියෙන් ඒක එහෙම කියන්න බෑ අපි ඒක ඉංග්‍රීසියෙන් කියවෙනකොට එන්නේ වෙනවා වැඩසටහන් ළමයි බලන්න කැමති එහෙමයි ලියවෙන්න ඕනේ එතකොට programs which children like to watch ඒක එහෙමයි හැදෙන්නේ මම හිතනවා ඒ දරුවට පැහැදිලි ඇති කියලා හරි ඊට පස්සේ පුතේ ඊළඟ කොටසේදී අපි ඔන්න මේක සංසන්දනය කිරීම ගන්නවා 40% 40ක් අපිට තියෙනවනේ sorry පුතේ ඇහුන්නේ නැහැ dictionary page අපිට තියෙන්නේ පුතේ පැහැදිලි නෑ මට පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහුනේ ආය අහන්න පුතේ dictionary page තියෙනවා ඔයාලට තියෙනවා අපි කතා කරමු හරි මේ දවස්වල grade 10 අයට නම් කතා කරා මට ඒකෙදි ඔයාලට කියන්න අමතකුණා ඔයාලවත් ඒකට join කරගන්න පුළුවන් කියලා අපි ඒක කතා කරමු grade 10 වලට මේ දවස්වල අපි මේ page ඒ lesson එක කතා කරලා ඉවර කරා grade 9 වලටත් මේ දවස්වල කතා කරා ඔයාලට මට කියන්න අමතකුණා ඒ දෙකෙන් එකකට සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලට ඒක කරන්න හරි ඊළඟට 40% of children හරි 40% of children like to watch මේක පුතේ කතෘකාරකෙන් අපි ලියාගෙන යනවා 40ක දරුවෝ like to watch බලන්නට කැමති හරිද news programs කියන්නේ පුවත් වැඩසටහන් ප්‍රවෘත්ති වැඩසටහන් බලන්න කැමති 40ක දරුවෝ උන්නම් පුතේ ළමයි වෙන්න බෑ හැබැයි මොකද ප්‍රවෘත්ති බලන්න කැමති දරුවෝ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියන එක සමීක්ෂණයකින් එළියට එන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කමන්නේ අපි දීපු දේ ලියමු එතකොට 40% of children like to watch news programs බලන්න කැමති පුවත් වැඩසටහන් and අපි ඒකට මේකතු කරමු පුතේ එහෙමම ලියාගෙන යන්න and it is the most popular
and it is the most popular ඒක තමයි වඩාත්ම ජනප්‍රිය it is the most popular TV program among the children මොස් කියන එක අර වරහන් ඇතුළ දීලා නැහැ. මෙනි කියන එක තියෙන්නේ. ඒක පොතේ දීලා නැහැ කියලා තියෙනවා. ඔව්. ඒක පොතේ දීපු ඒ වම පාවිච්චි කරන්න ඕනි කියලා එකක් නැහැ. අපිට මෙතෙන්දී ඒකට අර මෙනි කියන වචනේ ඒකටත් ගන්න බෑ පුතේ. හරිද? දැන් ඔතන අපි ලිව්වේ most popular නේ. ඒ නිසා most කියන වචනය වෙනුවට අපිට ගන්න පුළුවන් අනෙක් වචනේ. ඕකේ දීලා තියෙන වචනය තමයි highest. හරි? highest popular TV program among the children. ඒ අරෙන් අපිට අර many කියන්නේ වැඩිපුර ගොඩක් කියන එක. ඒ අරෙන් වඩාත්ම කියන අදහසට අපිට ඒක use කරන්න බෑ. හරි? instead of the word most we are unable to use the many. හරි? අපිට instead කියන්නේ පුතේ වෙනුවට යොදනවා කියන එක. most කියන වචනේ වෙනුවට අපිට many යොදන්න බෑ. ඒ වෙනුවට යොදන්න පුළුවන් වචනේ තමයි highest. එතකොට එනවා පළවෙනි පොයින්ට් එක හරි 140ක් දරුවෝ බලන්නට කැමති රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩසටහන් සහ වැඩිම ප්‍රමාණයක් නරඹන්න කැමති වැඩසටහන තමයි මේක highest number of children like to watch news programs and it is 40%. පුතේ percent කියනකොට PRACNT නෙවෙයි හොඳේ percent කියන්නේ ඒ percent කියන්නේ මේ PRACNT කියන්නේ මේ පැමිණීම එහෙම නැත්නම් tag වගේ අදහසක්. හරි percents වෙනවා එකත් මෙතන මේ percentage කියලා එනකොට එන්නේ PER හොඳේ ඒවා අකුරු හරියට බලන්න ඊළඟ එක ඔව් පුතේ කියන්න සර් ස්පෝර්ට් නේ වැඩිම බලන්න කැමති නෑනේ පුතේ ස්පෝර්ට්ස් 8යි නේ 80 නෙවෙයි ඔය තියෙන්නේ හරි ඒක පැත්තට 8යි කියලා ලියලා තියෙන්නේ පුතේ ඕකේ බැලුවම පේනවානේ මේක පයි chart එකේ වැඩි මිඩ ප්‍රමාණයක් මේ හරි වැඩි මිඩ ප්‍රමාණයක් වෙන් වෙන්නේ මොකකටද පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න හරි හරි ඔය ඉතින් මේකේ පුතේ මේ වැඩි මිඩ ප්‍රමාණයක් වෙන් වෙන්නේ මොකකටද මේ නිවුස් වලට හරි 140ක් මේ ස්පෝර්ට්ස් වලට චුට්ටයි තියෙන්නේ ඒ නිසා ඒක මාරු කරගන්න එපා පුතේ හරි හරි ඊට පස්සේ අපිට ඕකටම ලියන්න පුළුවන් පුතේ අනෙක් විස්තරය අඩුම ප්‍රමාණයක් හරි අඩුම ප්‍රමාණයක් බලන්න කැමති එක ඒක අපි ලිව්වොත් එහෙම ඒක ලියවෙන්නේ අඩුම ප්‍රමාණයක් මේක නරඹන්න නරඹන්න කැමති රූපවාහිනී වැඩසටහන තමයි dramas and sports දෙකම තියෙනවා ක්‍රීඩා සහ dramas එනිසා අපි ඒක ලියමු වෙනම ක්‍රමයකට අඩුම එකක් මේක කියලා ලියමු එක සමාන ප්‍රමාණයක් කියලාත් ලියමු හරි එනිසා අපි ලියනවා මෙහෙම the equal percent sorry the equal percentage of students එක සමාන ප්‍රතිශතයක් ළමයි like to watch ඒකට අපි like to watch ම ගන්න නැතුව ගමු students interest on කැමැත්තක් දක්වනවා මොනවටද interest on both drama and sports programs හරි ඔන්න අපි ලියුවා the equal percentage of students interest on එක සමාන ප්‍රතිශතයක් දරුවෝ කැමැත්තක් දක්වනවා on both drama and sports programs drama වලට සහ ක්‍රීඩා වැඩසටහන් වලට and ඒකටම අපි එකතු කරනවා also they are දෙකක් තියෙනවනේ එතකොට අපිට ගන්න වෙන්නේ එහෙමයි and also they are the least මේකේ තියෙන වචනයම අපි ගමු least popular TV programs හරි මේකේ ලියපු දේ බලන්නකෝ the equal percentage of students එක සමාන ප්‍රතිශතයක් ළමයි හරි
interest on කැමැත්තක් දක්වනවා both drama and sports programs ක්‍රීඩා සහ නාට්‍ය වැඩසටහන් වලට. And also they are the least popular සහ ඒ වගේම පුතේ same also කියන්නේ ඒකයි they are the least popular TV programs ඒවා තමයි අඩුවෙන්ම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්. අපි ලියනවා ඒකේ ප්‍රතිශතය it is 8% සියයට 8ක් it is 8% of children and it is 8% of children per each. හරි ඒක එකකට per each කියන්නේ පුතේ ඒ කියන්නේ මේකෙදි එකකට 8ක් බැගින් කියන එක. It is 8% of children per each. එකිනෙකට per each කියන්නේ ඔකයි. එකිනෙකට 8ක් බැගින් තමයි කැමති. ඊට පස්සේ පුතේ අපිට දාන්න පුළුවන් කාටුන් වලට සහ ෆිල්ම්ස් වලට කැමති ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා. එනිසා අපි බය නැතුව ඒක ලියනවා. ෆිල්ම්ස් මේක පැසිව් වොයිස් වලින් ලියවෙන්නේ. හොඳට බලන්න. Films are interested. Films are interested. ෆිල්ම් වලට කැමැත්තක් දක්වනු ලබනවා. Films are interested by 28% 8ක ප්‍රතිශතයක් of students of children. එක හරි. Films are interested by 28% of children while අපි මේක while වලින් සම්බන්ධ කරමු. While sports programs are interested by sports programs නෙමෙයි cartoons. හරි cartoon programs are interested by 16% of children. බලන්න ඒක ලියවිච්ච විදිය පුතේ. Films are interested. චිත්‍රපට කැමැත්තක් දක්වනු ලබනවා. චිත්‍රපටවලට කැමැත්තක් දක්වනු ලබනවා 28ක ප්‍රතිශතයක් දරුවෝ. ඒ අතර වාරේ while cartoon programs කාටුන් වැඩසටහන් වලට 16ක ළමයි කැමැත්තක් 16ක ප්‍රතිශතයක් කැමැත්තක් දක්වන අතර වාරේ ෆිල්ම්ස් වලට 28ක් කැමති. ඕක තමයි අපි ඔය ලිව්වේ. හරි. ඊට පස්සේ the children එක්ක who කියන්න පුළුවන්. children plural නිසා. ඔව් පුතේ පුළුවන්. children එක්ක who කියන එක දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. the children who like to කියලා අපිට අදහස් කරන්න පුළුවන්. the children who like to watch. අපි ඒකෙනුත් ඒ දරුවාගේ අදහස එන්න ඕනේ නිසා මේ එකේ බලමු. second paragraph එකේ second line එකේ interest ඔව් හරි. ඊට පස්සේ පුතේ දැන් අර දරුවා who කියන එක ගැන අහපු නිසා අනිත් තැන් වල හරි. ඊට පස්සේ දරුවා who කියන එක ගැන අහපු නිසා අපි ලියමු ඕකම වඩා වැඩි කියලා මේක. However කොහොම වුණත් ඕක අපි එහෙම ගන්නවා however the children who like to watch හරි however කොහොම නමුත් the children ළමයි මොන ළමයි දන්න ළමයි ගැන විස්තරයක් කරනවා who like to watch බලන්නට කැමති films බලන්න කැමති ප්‍රමාණය හරි films the children who like to watch films is more than මේකේ තියෙන වචනය more කියන එක තියෙන්නේ නිසා අපි more ගමු films is more than the children the percentage of children
who like to watch cartoons. හරි. දැන් බලන්න පුතේ ඒක ලියවිච්ච විදිය. however කොහොම වුණත් මේ අමතර වචන පුතේ දැනගන්න. හරිද? මේවා ඉගෙන ගන්න. ඒවා දාන්න දාලා ලියන්න බය නැතුව. මෙන්න the children ළමයි මොන ළමයිද? who වලින් සම්බන්ධ කරනවා. who like to watch films. රූපවාහිනී චිත්‍රපට බලන්න කැමති ළමයි ගණන ළමයි is more than වඩා වැඩි මොහොකට වඩාද? the percentage of children ප්‍රතිශතය ළමයි who like to watch cartoons. මොනව බලන්න කැමතිද? cartoon බලන්න කැමති ළමයි ප්‍රතිශතය වඩා වැඩි චිත්‍රපට cartoon බලන්න කැමති ළමයි ප්‍රමාණයට වඩා වැඩි මොන ළමයි ප්‍රමාණයද? චිත්‍රපට බලන්න කැමති ළමයි ප්‍රමාණය. සර් graph analysis එකක් ලිව්වොත් time එක ඉතුරු වෙයිනේ. time එක ඉතුරු වෙයි කියන්නේ පුතේ මෙහෙමයි. ඒකට යන කාලය කොහොමත් යනවා කියන එක තමයි මගේ අදහස. අපි හිතමු ඔයා letter එක ලිව්වත් මේක ලිව්වත් fast speed එක ඔයාට ඒ වෙලේ තියෙන condition එක ඔක්කොම එක තමයි මේක තීරණය වෙන්නේ. හරි? එතකොට ඒ දේවල් නිසා ඔයාගේ වෙලාව කියන දේ ඒ මත රඳා පවතිනවා පුතේ. හරි? ඉතින් අර මේකේ ඉතුරු වෙනවා කියලා එකක් කියන්න බෑ. ඒවට අදාළ කාලය තමයි හැම එකකටම දීලා තියෙන්නේ. හරි? හරි. ඕකේ පුතේ අවසාන ඡේදය අපි ලියමු. අවසාන ඡේදය අපි ලියමු. එතකොට අන්තිමට ඕක ඉවර කරමු. දැන් වචන 100ට වඩා ඉක්මවා යනවා. ඕක තව ලිව්වොත් ඔය ඇති. හරි? ඒකෙන් පස්සේ අපිට ලියන්න පුළුවන් පුතේ overall idea එක. සමස්ත අදහස මොකද්ද? චිත්‍රපට ප්‍රවෘත්ති කියන්නේ entertainment එකක් නෙවෙයි. sports, cartoons, dramas and films කියන්නේ entertainment ඒවා. එනිසා අපි ලියනවා සාමාන්‍ය විදිහටම ලියමු. according to the pie chart my opinion is that මගේ මතය වෙනවා මෙන්න මේක entertainment programs are more popular among the children. Hari. According to the pie chart, my opinion is that entertainment programs, vinodatmaka වැඩසටහන් entertainment programs are more popular, වඩා ජනප්‍රියයි among the children. දරුවන් අතරේ. හරි, ඔක ලියා ගන්නකෝ. ඒ අතරේ දරුවන්ට ගැටලු තියෙනවා නම් අහන්න. රචනාව ලියන එකද ලේසි කතාවක් ගොඩනගලා ලියන එකද ලේසි? පුතේ මම හිතනවා කතාව ගොඩනගලා ලියන එක ලේසි. ඒක පුරුදු වෙච්ච දරුවන්ට. රචනාව ලියන එක ලේසි. රචනාව පුරුදු වෙච්ච දරුවන්ට. අලුතෙන් පුරුදු වෙන්න එකක් අහනවා නම් පුතේ ඔය දෙකම sentences මත. මේකෙදි පුතේ අපි කියනවා මෙහෙම. දැන් if you want to speak in English or if you want to write in English, you have to improve your muscle memory. Hari, අපි එහෙම කියනවා. If you want to speak English, ඔයාට කතා කරන්න අවශ්‍ය නම් ඔයාට if you want to write English, ඔයාට ලියන්න අවශ්‍ය නම් ඉංග්‍රීසි, you have to improve ඔයා වර්ධනය කරගන්න ඕනේ your muscle memory. ඔයාගේ muscle memory එක. ඒ කියන්නේ පුතේ ක්ෂණික වෙන්න ඕනේ. දැන් කෙනෙක් අපි දැක්කම ළමෙක් දුවනවා. එතකොට අපි අපිට කියන්න ඕනේ ඔහු දුවනවා. He runs.
හරි ඔහු දුවනවා කියන එක අපිට කියන්න ඕනේ he runs එයා දුවනවා හරි ඊට පස්සේ එයා දුවමින් ඉන්නවා කියන එක අපිට කියන්න ඕනේ he is running හරි ඕවා naturally එන්න ඕනේ එතකොට ওই විදියට පොතේ tenses ටික phrases ටික සහ ওই present perfect එක especially present tense past tense ඊළඟට continuous tenses and perfect tenses ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් පුතේ රචනාව ලිව්වත් එකයි කතාව ලිව්වත් එකයි දෙබස ලිව්වත් එකයි මොකක් ලිව්වත් එකයි හැබැයි දෙබසෙදි නම් ගොඩක් දුරට අර ස්පෝකන් සම්බන්ධව ඒ වගේ words පාවිච්චි කරන්න වෙනවා එතකොට අපි පුතේ මම මේක කිව්වා ඔයාලට ගොඩක් වෙලාවට 10 දී 8 දීත් කිව්වා මේක පුතේ ටෙක්ස්ට්බුක් ඉංග්‍රීසි කියන්නේ එකක් හරිද මේ දවස් ටිකෙන් මම ඕක කිව්වා ඔයාලා ඔය අහන ප්‍රශ්නත් එක්ක ටෙක්ස්ට්බුක් ඉංග්‍රීසි කියලා කියන්නේ එකක් හරිද ටෙක්ස්ට්බුක් එකේ අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි ඒකෙන් පුතේ අපිට කතා කරන්න ලියන්න බෑ හරිද එතකොට අපි එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක පොඩි ගැටලුවක් තියෙනවා මොකද දැන් සිංහල මේ උදාහරණයටත් මම මේකමයි කිව්වේ සිංහල වලදී පුතේ සිංහල අපි කතා කරනවානේ එතකොට සිංහල කතා කරන කෙනෙක් සිංහල කියලා විෂය ඇතුලේ මොකක්ද ඉගෙන ගන්න කතා කරන්නද නෑ පුතේ ඒක ඇතුලේ ඉගෙන ගන්න ව්‍යාකරණ සහ අලුතෙන් වචන ඒවා භාවිතා කරන විදිය ඕවා හරි එතකොට ඉංග්‍රීසි සමාජයක හැදෙන දරුවෙක් අපි කියන ඉංග්‍රීසි ස්ටුඩන්ට් කෙනෙක් ඉංග්‍රීසි ශිෂ්‍යයෙක් එයා පුතේ ඉගෙන ගන්න ඉංග්‍රීසි ඒ කියන්නේ එයා ඉංග්‍රීසි කතා කරනවා හරි හැබැයි ආ ඉංග්‍රීසි ග්‍රැමර් කියලා ඉගෙන ගන්නේ මොකද්ද ඉංග්‍රීසි ව්‍යාකරණ එතකොට පාසලේ ටෙක්ස්ට්බුක් එකෙන් වෙන්නේ ඕක පාසලේ ටෙක්ස්ට්බුක් එකෙන් වෙන්නේ ඕක එතකොට ওই ටිකෙන් පුතේ කතා කරන්න බෑ එතකොට ඔයා විභාගෙදී දෙබස ලියනවා නම් දෙබස ලියන්න හිතනවා නම් හෝ කතාව ලියන්න උත්සාහ කරනවා නම් if you want to speak your speaking skills ඔයා කතන හැකියාවනුත් වර්ධනය කරගෙන ඉන්න දරුවෙක් වෙන්න ඕනේ මොකද අර grammar points ටික tenses ටිකම පාවිච්චි කරලා ඕක ලියන්න බෑ interesting නෑ පුතේ ලියන්න පුළුවන් interesting නෑ වඩා ආකර්ශනීය විදිහට ලියන්න ඕන නම් ඔයා හදා ගන්න ඕනේ ඕවා එතකොට පුතේ මම ඔයාලට යෝජනා කරනවා ඔයා මේ වීඩියෝස් බලන අතරේ අනම්මනම් වෙද්දි මේක හරි අමාරු විදියට දකින්න එපා සරලව දකින්න පුතේ එයා දුවනවා හරි ඔය වගේ හිතෙන අදහස් ට්‍රාන්ස්ලේට් කර ගැනීම හැකියාව ඔයාලට තියෙන්න ඕනේ එතකොට වචන ටික vocabulary එක වැදගත් ඒක නම් කොහොමත් වැදගත් ලිව්වා කතා කරා මොකක් වුණත් පුතේ vocabulary එක ඕනේ හරි අපිට අදාළ ඉංග්‍රීසි වචනේ මතක් වෙන්නේ නැත්නම් අපිට ඒක ලියන්න බෑ ඒක ගොඩනගා ගන්න බෑ ඒ නිසා tenses ටික improve කරගන්න මුලින්ම tenses ටික improve කරගන්න ඒකෙන් පස්සේ පොඩි phrases ඒ වගේ දේවල් ඉගෙන ගන්න හරි ඒවත් එක්ක ඔයා හදාගන්න ඔයාටම ආවේනික ස්ටයිල් එකක් එතකොට මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් ඒ අනුව ඔයා grammar හොඳට ඉගෙන ගත්ත tenses ටික ගැන අවබෝධයක් තියෙන දරුවෙක් නම් පුතේ රචනාව ලියන්න හරිද රචනාව ලියන්න මොකද ඒකෙදී ඔයාට හැබැයි රචනාවට අදාළ දත් ඕනේ දැන් අපි හිතමු reading makes a full man කියවීම මිනිසා සම්පූර්ණ කරයි ඔය වගේ එකක් ගැන හිතන්න සරලම එකක් එතකොට ඕකෙදී පුතේ මේ කියවීම සහ මොනවද අපි කියවන්නේ සහ කියවන එකේ වැදගත්කම මොකක්ද හරි අපි ඒ වගේ ඒවා තියෙනවා අපි අද ඒ රචනාවක් කතා කරමු හරි ඔයාලට රචනා පොත මම එවලා තියෙනවා එතකොට ඒ වගේ රීඩින් සම්බන්ධ එසේ එකක් අපි අද හොව මොන හරි එසේ එකක් අපි කතා කරමු එතෙන්දි මම වැඩිපුර කියන්නම් එතෙන්දි පුතේ අපිට තියෙන දැනුම ටික අර grammar functions පාවිච්චි කරලා ඒවා පාවිච්චි කරලා දෙන්න පුළුවන් හැබැයි ඩයලොග් එක ලියනවා නම් කතාව ලියනවා නම් අපිට පොඩ්ඩක් ඕනේ කරනවා පුතේ අමතර දැනුම හරි දැන් අපි හිතමු මෙහෙම අදහසක් කියා ගන්න ඕනේ කියලා ඔයාලට කියන්න ඕනේ අර පින් එකක් බිමට වැටුණත් සද්ද ඇහෙන තරම් නිහඬතාවයක් පැවතුණා දැන් කතාව කියාගෙන යනවා ඔයා කතාවේ මොන හරි දෙයක් කියාගෙන යද්දි ඔයාලට කියන්න ඕනේ අර පින් එකක් බිමට වැටුණත් ඇහෙන තරමේ නිහඬතාවයක් තමයි පැවතුනේ කියලා ඕක කියන්න පින් එකක් බිමට වැටුනම ඇතිවෙන නිහඬතාවයට කියන වචනේ දන්න දරුවෙක් ඉන්නවද ඒ වගේ පුතේ කතනේදී එන්නේ හරි කතා බහේදී එදිනෙදා ජීවිතේ අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ vocabulary ඒවා ඒකට දන්න දරුවෙක් ඉන්නවා මේ දරුවෙක් අහලා තිනවා phrasal verbs කියන්නේ මොනවද කියලා පුතේ phrasal verbs කියලා කියන්නේ main verb එකකට නිපාත පදයක් එකතු වෙලා හැදෙන වචන නිපාත පද 60ක් විතර ඔයාලට කියලා දුන්නා on in at ඒ වගේ දේවල් ඒ වගේම phrasal verbs කියලා කියනවා එතකොට ප්‍රධාන ක්‍රියාපද උදාහරණයක් අපි කිව්ව do up දැන් do කියන්නේ කරනවා ඒක ප්‍රධාන ක්‍රියාවක් up කියන්නේ නිපාත පදයක් උඩට එතකොට do up උඩට කරනව නෙවෙයි සාමාන්‍යයෙන් අපි do up කියනවා පුතේ මොන හරි දෙයක් ඇඟට දා ගන්නවට do up your coat එතකොට අපිට කියන්නේ ඔයාගේ coat එක දා ගන්න ඔය වගේ අදහසක් ඒකේ විශේෂත්වය තමයි පුතේ phrasal verbs වලින් එන තේරුම අර සාමාන්‍ය වචන දෙකේ තේරුමට වඩා සාපේක්ෂව සම්පූර්ණයෙන් වෙනස් හරි ඒ නිසා උදාහරණයක් මම ඔයාලට phrasal verbs ටිකක් පොඩ්ඩක් ඩිස්ප්ලේ කරන්නම්
පොතේ phrasal verbs list එකක් මම type කරලා ඔයාලට දෙන්න කියලා හදපු එකක් තිබුණා මට ඒක හොයාගන්න බෑ. ඔව් මම ඒක පොතේ ඔයාලට දාන්නම්. phrasal verbs කියන එක list එකක් තියෙනවා පොතේ. අත්‍යවශ්‍ය කීපයක් තියෙනවා. ඒ දරුවා අහපු එකට මම උදාහරණ කීපයක් දෙන්නම්. උදාහරණ කීපයක් කියන්නේ ඒ දරුවා අහලා තිබුණේ phrasal verbs කියන්නේ මොනවද කියලා. phrasal verbs කියන්නේ පොතේ ඒ මම කිව්ව එක. ප්‍රධාන ක්‍රියාවකට ඔයාලට මම මේ list එකක් එවන්නම් තේරුමත් එක්ක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම bring up. bring කියන්නේ ප්‍රධාන ක්‍රියාවක්. up කියන්නේ උඩට ගන්න. හැබැයි bring up කියන එකේ අදහස තමයි උගන්වනවා, හදා වඩා ගන්නවා කියන එක. හරි නැතුව උඩට ගන්නව නෙවෙයි. ඒ නිසා bring up ඊට පස්සේ do up ඊට පස්සේ put on ඊට පස්සේ ওই වගේ වචන ඕන තරම් තියෙනවා. හරි. ඒ වගේ ප්‍රධාන ක්‍රියාවකට නිපාත පදයක් එකතු වීමෙන් හැදෙන වචන අපි කියනවා phrasal verbs කියලා. හරි. සර් ටේක් ඔෆ් කියන්නේ එතකොට take off කියන්නේ පුතේ ඉවත් කරනවා කියන එක. take කියන්නේ ගන්න, off කියන්නේ එහාට ඉවතට කියන එක. හැබැයි ගන්නවා එහාට කියන එක ඒක නම් ආසන්න වශයෙන් තේරුම සමානමයි. take off කියලා කියන්නේ ඉවත් කරනවා, අයින් කරලා දානවා කියන එක. හරි. take in කියන්නේ ඇතුළට ගන්නවා. ඔය වගේ අන්නේ ඒ දරුවා කියපු වචනේ හරි. ඒ වගේ ඒවා. ඒවට තමයි phrasal verbs කියලා කියන්නේ. හරි. මේක ලියලා ඉවරද පුතේ? ඔව් සර්. හරි. මේක ඉවරයි. එසේ එකක් කටපාඩම් කරන් ලියන එක සාර්ථක නැද්ද? කොහෙත්ම නෑ පුතේ. කිසිම වෙලාවක එසේ එකක් කටපාඩම් කරන්න යන්න එපා. මොකද ඉතින් කටපාඩම් කරනවා නම් පුතේ අර මම දීපු එසේස් 106ක් ඔයාලට දැනට ඉවරලා තියෙනවා. 106ම පාඩම් කරන්න. මොකද මාතෘකාව මොකක් ඒද දන්නේ නෑනේ. ඒ නිසා පුතේ කටපාඩම් කරලා වෙනස් කරනවා කියන එක එහෙම එපා පුතේ. ඒක බොරුවක්. හරිද? ඒ නිසා මෙහෙමයි. ඔයාට විභාගයට එයි කියලා හිතෙන රචනා මාතෘකාව කලින් දැනගන්න ලැබුණොත් හරිද? ඒක පාඩම් කරාට කමක් නැහැ. හරි. ඒක පාඩම් කරාට කමක් නැහැ. එතකොට ඒ ඇරෙන්න පුතේ ඔයාලා මේක වෙනත් දන්නේ නැතුව හරියට නිශ්චයක් නැතුව රචනාවක් කටපාඩම් කරනවා කියන එක මම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට හිතන දේ ලියා ගන්න පුළුවන් මට්ටමට පුතේ ඉම්ප්‍රූව් වෙන එක තමයි හොඳම දේ. හරි. ස්ටෝරි එක කට්ටිය ලියන්නේ නැතුව ඇති නෑ ලියනවා පුතේ. ඉංග්‍රීසි සාමාන්‍යයෙන් අර ස්පෝකන් එහෙම හොඳට තියෙන අය ස්ටෝරි එක ලියනවා. දැන් කතා බහ කරන්නේ ඒ වගේ පුළුවන් අර ඉම්ප්‍රූව් වෙච්ච සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලෝ ස්ටෝරි එක ලියනවා. සහ අපේ අතරත් ඕන තරම් ඉන්නවා ළමයි රචනාව ලියන්න නැතුව ස්ටෝරි එක ලියන. හරි. කතාව ලියන එක හැමදාම විභාගෙට එනවද? පුතේ කතාව ලියනවා කියන්නේ මෙහෙමයි දැන්. ස්ටෝරි එක, ස්පීච් එක, ඊට පස්සේ එසේ එක, ඊළඟට කන්වර්සේෂන් එක, දෙබස. ඔන්න ඔය කියන ඒවායින් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ ඔය කියන ටික එනවා. සාමාන්‍යයෙන් දැන් අපි ප්‍රශ්න ගත්තොත් එහෙම පොඩ්ඩක් ඉන්නකෝ මම පෙන්නන්න. මම මේක ඔන්න අයින් කරලා ලියලා ඉවරයි කියලා හිතලා මේකේ බලන්නකෝ පුතේ. හරි. මෙන්න මේකේ 14 වෙනි ප්‍රශ්නෙට එකක් ඔයාලට මම හිතන්නේ උදාහරණ විදියට දැම්මා. sorry. ඕකේ නෙමෙයි. මෙන්න මේකේ. හරි. දැන් බලන්න පුතේ. හරි. මෙන්න මේකේ තියෙනවා අන්තිමට ප්‍රශ්න මේ තියෙන්නේ. ඔන්න ඕකේ තියෙනවා පුතේ 16 වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් කොටස්. 16 නේ ඔයි. පළවෙනි එක තියෙනවා මේකේදී ඔයාට පේනවා පුතේ වචන 250 300 අතර ප්‍රමාණයකට එකක් ලියන්න කියලා. පළවෙනි එක you are invited by the school health association to deliver a speech. කතාවක් පවත්වනවා කියන එක. ස්පීච් එක ලියන්න ඕනේ. ඒක එකක්. මෙන්න එක. ඊළඟට දෙවෙනි එක තියෙනවා write an article. මේකේ තියෙන පුතේ ආටිකල් එකක් ලියන්න. පුවත්පත් වාර්තාවක් ලියන්න. ඒක තමයි දෙවෙනි එක.
ඊළඟට a hobby is something more than a leisure time activity. මේක කෙලිම ඔයාට රචනා මාතෘකාව. ඒ නිසා මේක තමයි essay එක. විනෝදාංශයක් කියලා කියන්නේ නිකම්ම විවේක කාල ක්‍රියාකාරකමකට එහා ගිය දෙයක්. ඒක යටතේ රචනාව. සහ ඊළඟට තියෙනවා sends a letter requesting to write an an account of an attractive natural place in Sri Lanka, right, and including the following points. මේක ඔයාට ඊළඟට ලියන්න කියලා තියෙනවා. ඔයාගෙන් යාළුවෙක් ඉල්ල ලෙවලා තියෙනවා an account of an attractive natural place in Sri Lanka. ලංකාවේ ස්වභාවික අලංකාරත්වය සහිත ස්ථානයක් පිළිබඳව විස්තරයක් ලියන්න, description එකක්. එතකොට ඔය තියෙන පුතේ එක එක විදියට ඔකට ලැබෙන ප්‍රශ්න මේ කොටස් 4ක් තියෙනවා. එතකොට ඕකෙදි ස්ටෝරි එක නෑ දැන්. හරි, කතාවක් ලියන්න කියන එක මේකේ නැහැ. හරි, දෙබසක් ලියන්න කියන එකත් මේකේ නැහැ. එතකොට ඔයිට අමතර වෙන්න පුළුවන් දෙක තමයි ඒක. එක්ක කතාවක් කිව්වම ඔයා පිරිසක් ඉස්සරහ කරන කතාව ස්පීච් එකක්. අනිත් එක ස්ටෝරි එක. රිලේට් කරලා කියන්නේ ගොතලා කියන කතාව ඒ වගේ එකක්. 2යි. ඊට පස්සේ ආටිකල් එක 3යි. ඊට පස්සේ එසේ එක 4යි. ඊට පස්සේ කන්වර්සේෂන් එක. ඒ කියන්නේ සංවාදය දෙබස ඒක 5යි. ඔය පහෙන් එකක් තමයි ඔයාට එන්නේ. හරි. ඊට පස්සේ ඒ නිසා පුතේ ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්නය සකස් වෙන්නේ. ඒ නිසා ඔය ගැන අවබෝධය තියාගන්න. ඔය එකක් මොකක් ආවත් ඔයා හදලා ලියන එක තමයි හොඳ. එකක්වත් ලියා ගන්න බැරි එකක් ආවොත් කියන්නේ පුතේ මෙහෙමයි හිතලා ලියන්න පුළුවන් එකක් දෙනවා. මේ මාතෘකාව හැදෙන්නේ එකක් පුතේ කරුණු සීමිත ප්‍රමාණයක් තියෙන එකක්. අනිත් එක අපිට හිතලා ලියන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ දැන් ඕකේ හරියටම කරුණු බලාපොරොත්තු වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ ඒ අරෙන් අපි හිතලා ගොඩනගන කරුණු අඩංගු වෙන දේවලුත් තියෙනවා. හරි, ඒ වගේ ඒවා තියෙනවා. හරි. අදට මම හිතනවා ওই දෙක ඇක්ටිවිටීස් දෙක ප්‍රමාණවත් කියලා. අපි ඊළඟට යමු. ඔයාලට දීපු රචනා මාතෘකාවලින් අපි එකක් කතා කරමු. ද නැත්තම් අපි තව බාග්‍රාෆ් එකක් ලියනවද? ඔයාලගේ අයිඩියා එක කියන්නකෝ. වෙන එකකට answer. රචනාවක් හොඳයි සර්. රචනාවක් හොඳයි. හරි. මං හිතනවා මං දැක්කා ඒ ඉඳුවර නම් print outs දාලා වෙනම clip එකකුත් මට දාලා තිබුණා. ඒ කියපු දවසේම කියපු වෙලාවෙම ඉතින් එහෙම දරුවෝ ඉන්නවා. හරි. print out ටික දාලා ඔක්කොම කරලා හදපු අය හිටියා. හරි. ඔන්න ඔය මාතෘකාව අපි තෝරගමුකෝ. මේක ඔයාලට එවපු එකේ කොහේ හරි තැනක ඇති පුතේ. එවපු SS slot එකේ කොහේ හරි තැනක ඇති. මේකේ තියෙනවා ඩයලොග් එකක් හැදෙන විදිහ ඒ ටික. ඒ නිසා මේකේ පළවෙනි එක විදියට අපි ගන්නවා. මම පළවෙනි එක විදියට තෝරගන්නවා මෙන්න මේක. Strictly following road rules could minimize road accidents. Minimize accidents in our country. එතකොට මේකේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් මං හිතනවා රචනාවක් කරමු සර්. එසේ ටොපික් එක ඩිස්කස් කරමු. සර් ලියන්න සර් ස්ටෝරි එකක් ලියමු සර්. ඔව් ලියමු. හරි, ස්ටෝරි එකක් ලියන විදිය කතා කරමු. මම ඔයාලට මාතෘකාවක් එවන්නම්. ඔයාලගේ අයිඩියාස් එක්ක අපි එකක් ලියන්න උත්සාහ කරමු. හරි. හරි. මෙන්න මේ මාතෘකාව අපි කතා කරමු පුතේ. හරි, essay book එක නැති දරුවෝ කවුරු හරි මට ඉන්නවා නම් කියන්න. එතකොට එයාලත් එක්ක මට පුළුවන් මේකට මොන හරි ඒ කියන්නේ අවදාල ටික එවන්න. හරි, ඩයලොග් එක ලේසිද කියලා අහනවා. එහෙම ලේසියක් ලේසි පුතේ. අමාරු නෑ. වාට කතා කරන්නනේ වාට හිතන දේ නිදහසේ කියන්න පුළුවන් ඩයලොග් එකක් ලියද්දි. හරි, දැන් අපි බලමු. Strictly following road rules. පුතේ strictly කියලා කියන්නේ දැඩිව. හරි, strictly කියලා කියන්නේ දැඩිව following road rules. ඔයා දැඩිව හරිද මාර්ග නීති අනුගමනය කිරීම. strictly following road rules. strictly කියන්නේ දැඩිව. ඊට පස්සේ තියෙනවා could minimize. පුළුවන්කම තියෙනවා අවම කරන්න accidents අනතුරු in our country. අපේ රටේ. එතකොට මේකේ කියනවා මාර්ග අනතුරු අවම කරන්න හොඳම දේ. ඒ කියන්නේ පුළුවන්කම තියනවලු අපි මාර්ග නීති හරියට පිළිපදිනවා නම්. සර් කොතනද ඔය කියලා අහලා තියෙනවා. මේක print outs දාපු තැන ඇති පුතේ. හරි. එහෙම
තියෙනවා කියන්නේ ඒක හොයාගන්න මම කෝකටත් ආයි මේසේ පැක් එකේ වන්නම්. හරි. Accidents have become so very frequent in today's life. මේක පුතේ අමාරු නෑ. මේ බලන්න. Accidents have become අනතුරු පත් වෙලා තියෙනවා. අර ඉගෙන ගත්ත tenses patterns මයි. So very frequent කියන්නේ පුතේ නිතර සිදුවෙන දෙයක්. හරි. Very frequent කියන්නේ නිතර සිදුවෙන දෙයක්. Very frequent in today's life. අද සමාජයේ අද ජීවිතේ. When you listen to a news bulletin ඔයා පුවත්පත් සිරස්තලවලට හරිද ඒ කියන්නේ headlines කියන එක උතන අදහස පුතේ හරි headlines කියන එක ඔයා ඒවට සවන් දෙනවා නම් හරිද ඊට පස්සේ කියනවා on TV රූපවාහිනියේ ඔයා රූපවාහිනියේ පුවත්පත් සිරස්තලවලට සවන් දෙනවා නම් හරි ඒකට සවන් දෙනවා නම් on radio එහෙම නැත්නම් ගුවන් විදුලියේ නම්ද මොකද්ද පුතේ වෙන් කියන්නේ ඇහුන්නේ කියන්නේ bulletin කියන එකද මේ වචනේද වෙන් කියන්නේ වෙන් වෙන් කියන්නේ පුතේ විට වෙන් කියන්නේ විට හරිද විට කොටහම එක conjunction එකක් හරි ඒක ඉතුරු කොටස මම හිතන්නේ ඔයාලට කරන්න තියෙනවා අපි coordinating conjunctions විතරයි complete කරේ මොකද ඊට පස්සේ අපි ආවා තීර ප්‍රස්ථාර වෘත ප්‍රස්ථාර වලට දැන් මේක ඉවරයි අදින් ඉවර කරනවා ඊළඟ දවසේ අපි ඒක ලියමු ඒක කතා කරමු හරි when කියලා කියන්නේ විට කොටහම එතකොට when you listen to a news bulletin ඔයා පුවත්පත් විස්තරවලට පුවත්පත් විස්තරයන් වලට සවන් දෙන විට when කියන එකේ අදහස ඒක on TV or on radio රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් you could gather ඔයාට පුළුවන් එකතු කරගන්න you could gather the number of accidents ලොකු ප්‍රමාණයක් රියානතුරු ගැන that occur per day that occur කියන්නේ ඇති වෙනවා per day දිනකට දවසකට ඇති වෙච්ච විශාල රියානතුරු ප්‍රමාණයක් පුතේ එකතු කරගන්න පුළුවන් ඔයා මේ පුවත්පත් විස්තරයන් වලට headlines වලට සවන් දෙනවා නම් this is a pathetic situation කියන්නේ පුතේ ඛේදනීය තත්වයක් pathetic situation ඛේදනීය තත්වයක් when analyzing the cause when කියන්නේ විට කියන එකමයි analyzing the cause analyzing කියන්නේ පුතේ විශ්ලේෂණය කරන විට when analyzing the cause කියන්නේ හේතුව for these frequent accidents මේ නිතර සිදුවන අනතුරු වලට හේතුව විශ්ලේෂණය කරන විට the main reason is that ප්‍රධානතම හේතුව main reason ප්‍රධානතම හේතුව is that මෙන්න මේකයි motorist කියන්නේ පුතේ වාහන පදින අය ක්‍රියාදාවනය කරන්නන් and pedestrians ලා කියලා කියන්නේ පුතේ පදිකයෝ හරිද pedestrians ලා කියලා කියන්නේ පදිකයෝ එතකොට බලන්න වචන කොච්චර එකතු වෙනවද කියලා හරි මෙන්න මෙහෙම එසේ එකක් සාකච්ඡා කරනකින් අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයාලගේ vocabulary එක improve කරන එක හරි වචන මාලාව වචන භාවිතය වැඩි කරන එක එතකොට කියනවා when analyzing the cause for the frequent accidents මේ නිතර සිදුවන අනතුරු වලට අපි හේතුව විශ්ලේෂණය කරනකොට the main reason is that ප්‍රධානතම හේතුව තමයි main reason is that motorists and pedestrians රථවාහන පදින අය සහ පදිකයෝ do not follow the highway code ඒගොල්ලෝ අනුගමනය කරන්නේ නැහැ do not follow the highway code කියන්නේ මේ අධිවේගී මාර්ග නීතිය කියන එක නෙවෙයි මාර්ග නීතිය කියන එක මහා මාර්ග නීතිය ඒගොල්ලෝ අනුගමනය කරන්නේ නැහැ ඔහේ යනවා හරි as a result of road development as a result කියන්නේ ප්‍රතිඵලයක් විදියට of road development මාර්ග සංවර්ධනය එතකොට මාර්ග සංවර්ධනයේ ප්‍රතිඵලයක් විදියට drivers try to enjoy රියදුරන් උත්සාහ කරනවා විනෝද වෙන්න a smooth drive බොහොම සියුම් තියුණු රිය පැදවීමකින් smooth drive by increasing their speed ඔවුන්ගේ වේගය වැඩි කිරීමෙන් increasing their speed ඔවුන්ගේ වේගය වැඩි කිරීමෙන් බොහොම තියුණු ධාවනයකට කට්ටිය කැමති
මොකද මේ මාර්ග සංවර්ධනයේ හේතුවක් විදියට ඒකේ ප්‍රතිඵලයක් විදියට සර් හිමින් කියන්න තේරුම් ලියන්න ඕනලු හරි පුතේ මං හිතුවා ඔයාලා ලියන්න නැති කියලා හරි when analyzing the cause for these frequent accidents මේ නිතර සිදුවන අනතුරු වලට හේතුව විශ්ලේෂණය කරන විට the main reason is that ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේක motorist පදිකයෝ and pedestrians ඒ වගේම රිය ධාවනය කරන්නන් සහ පදිකයන් do not follow the highway code ඒගොල්ලෝ රථවාහන නීති ඒ කියන්නේ මාර්ග නීති අනුගමනය කරන්නේ නැහැ as a result of road development මාර්ග සංවර්ධනයේ ප්‍රතිඵලයක් විදියට drivers try to enjoy රියදුරන් කැමති විනෝද වෙන්න හරි රියදුරන් කැමති විනෝද වෙන්න drivers try to enjoy a smooth drive තියුණු රිය පැදවීමකින් by increasing their speed තමන්ගේ වේගය වැඩි කිරීමෙන් හරි this is the main cause මේක තමයි ප්‍රධානතම හේතුව this is the main cause මේක තමයි ප්‍රධානතම හේතුව තව එකකට පුතේ main cause එක කියනවා මොකටද මෙතෙන්දී නම් ප්‍රධානතම හේතුව කියන එක ඊට අමතරව තව පුතේ අපි main cause කියන එක පාවිච්චි කරන තැනක් තියෙනවා හරි තව අපි main cause කියන එක පාවිච්චි කරන තැනක් තියෙනවා මොකද්ද ප්‍රධාන පාඨමාලාව ඒකත් හරි ඒ ඇරෙන්න පුතේ අපි ওই දවල්ට රැට කන ආහාරයන් ටික තියෙනවානේ ප්‍රධාන ආහාර වේල ඕකටත් අපි කියනවා main course කියලා බලන්න හොටෙල් එකක hotel එකකද පුතේ ඔයා නවාතැන් ගන්න ගියාට පස්සේ if you move on to the 3-star 5-star 7-star hotel or any other advanced hotel any hotel which provide advanced hotel facilities මූලික වෙච්ච ඒ කියන්නේ අර වැඩිපුර ටිකක් සංකීර්ණ ඔයාට hotel පහසුකම් සපයන තැනකට ගිහින් බැලුවොත් ඔයා නවතින්න ගියාට පස්සේ ඔයාගෙන් අහනවා courses කොහොමද කියලා. එතකොට main course එක කියන එක අපි එතෙන්දිත් ඒ වගේ තැන්වලදීත් පාවිච්චි කරනවා අර ප්‍රධාන ආහාර වේල කියන අදහසේදී. එතකොට main course ඒකද COURSC හොඳේ. ඒ course කියන්නේ ඒකයි. උච්චාරණය එකිනෙක සමානයි. COURSC course. හරි මෙතන තියෙන course CAUSC course කියන්නේ හේතුව. ඊළඟට අහනවා දරුවෙක් that it was quite enough to hear a needle fall on the ground මේක නේද සර් තේරුම. හරි. මේ අර මං අහපු එකට වෙන්නේ නැති. that it was quite enough ඒක ඇතිතරම් ප්‍රමාණවත් වුණා to hear අහන්න needle fall on the ground බිම ඉඳි කට්ටක් වැටෙනවා කියන එක අහන්න තරම් ඒක ප්‍රමාණවත් වුණා. ඒ කියන්නේ එච්චරට නිහඬයි කියන එක. ඒ අදහස හරි පුතේ. ඒ දරුවා මං හිතන්නේ සෑහෙන මහන්සියක් අරගෙන තියෙනවා මතක් කරන්න හෝ හොයාගන්න අදහස හොඳයි. ඒකට සරල වචනෙත් මං කියලා ඉන්න මට ඒක අමතකුණා. පොතේ පින් එකක් බිම වැටෙන තරම් නිහඬතාවයකට අපි කියන්නේ pin drop silence. හරි pin drop silence. PIN pin drop 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 silence SILENC silence. හරි SILENC silence. එතකොට pin drop silence එක කියලා කියන්නේ අන්න අච්චර නිහඬතාවයක්. එතකොට අපි spoken වලදී ওই වගේව කියන්න වෙනවනේ පුතේ. දැන් අපිට ඕනොත් පින් එකක් වැටෙන තරම් නිහඬතාවයක් පැවතුනා කියලා කියන්න අපිට කියන්න වෙන්නේ එහෙමයි. හරි there was a pin drop silence around me මගේ වටේට පින් එකක් බිම වැටුනම ඇහෙන තරම් නිහඬතාවයක් පැවතුනා. හරි සරලයි. there was a pin drop silence around me. හරි. එතකොට පුතේ ඔන්න ඕක. ඊළඟට දරුවෙක් අහනවා spoken class වල මොනවද කරන්නේ? මේකම පුතේ spoken වලට ගැලපෙන්න උගන්වනවා. හරි spoken classes දැන් අපි හිතමු කාලා තියනවා ගිහිල්ලා තියනවා කියලා අපි ඔය කියන එක ඒගොල්ලෝ has have කියලා වෙනම කොටසක් අරගෙන ඒක උගන්වනවා. ඊට අමතර පුතේ මේ tenses ඒ basic knowledge එක මේ විදියමයි වෙනසක් නෑ. මම ඔයාලට දෙන්න knowledge එකමයි. ඊට අමතරව පුතේ අපි ගන්නවා speeches. දැන් අපි ගත්තොත් එහෙම ඔයි Toastmaster competition එකේ speeches. ඒ වගේ දේවල් අහන්න දෙනවා, වචන උගන්වනවා සහ spoken phrases තියෙනවා පුතේ. අපි ගත්තොත් ඕන තරම් ඒවා. හරි. කතනේදී භාවිතා වෙන ප්‍රකාශන ඔය pin drop silence ඔය වගේ කියන ඕන තරම් ප්‍රකාශන තියෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේ ප්‍රකාශන වලට උගන්වනවා. එතකොට ඒ හරහා තමයි ඔයාගේ spoken ability එක improve වෙන්නේ. සහ ඔය modal verbs භාවිතය can could may might ඔය වගේ වචන කොහොමද පාවිච්චි වෙන්නේ? ඔය වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒක පුතේ මහා අරුම පුදුම දෙයක් නෙවෙයි. එයාට spoken class එකේදී හැකියාව තියෙන්න ඕනේ අර imitations උගන්වනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු කුමාර සංගක්කාරගේ
මොන හරි කතාවක් කොටසක් අපි ගන්නවා. හරි ඒ කොටස අරගෙන ඒක හොඳට අහන්න දීලා ඒ වගේ එකක් අපි ඒකේ වචන ටික අහන්න දීලා ඒක කියන එයාට අනුමාන කරන්න කියලා. මොකද කුමාර සංගක්කාර අපි තුමු හොඳට ප්‍රොනන්සියේෂන්ස් තියෙනවනේ. එතකොට ටිකක් ඇඩ්වාන්ස් එයාගේ. එතකොට ඒ වගේ දේවල් අහන්න දෙනවා. හරි ඊට පස්සේ ෆ්‍රේසස් උගන්වනවා. ඊට පස්සේ තව මොනවද? තව ලෙක්චර්ස් කතා කරනවා. ලෙක්චරින් වලට උගන්වනවා. ඒ වගේම පුතේ ඔය පින්තූර ඊට පස්සේ වීඩියෝ දර්ශන වලින් දැනෙන හැඟෙන දේ කතා කරන්න ඒ වගේ උගන්වනවා. එතකොට ඔක නිතර පුතේ ප්‍රැක්ටිස්. ඇත්තටම ස්පෝකන් වලදී වෙන්නේ කතා කරන්න ප්‍රැක්ටිස් කරන එක. එතකොට මේ ප්‍රැක්ටිස් එකේ ප්‍රතිඵලය තමයි ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. හරි. ඒක ඔයාට තනියම උනත් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයාට හරි නොලෙජ් එකක් ඕනේ මේ මූලික ග්‍රැමර් ටික ගැන. ඒ ටික ආවට පස්සේ ඔයාට පුළුවන් ඊටු ටික හදාගන්න. හරි. අපි යන් ඉස්සරහට ඊළඟට පුතේ මේකේ තියෙනවා this is the main cause මේක තමයි ප්‍රධානතම හේතුව and moreover ඒ වගේම වැඩි දුරටත් කියනවා නම් moreover drunk driving කියන්නේ පුතේ බීමතින් රියදාවනය drunk driving බීමතින් රියදාවනය occurred කියන්නේ ඇති කරනවා many of the accidents we hear of අපි අහන අනතුරු වලින් බොහොමයක් ඇති කරනවා පුතේ මේ රියදාවනයේදී බීමතින් රියදාවනය drunk driving. Okay, another disaster is the mobile phone. Another disaster අනෙක් ව්‍යසනය තමයි is the mobile phone ජංගම දුරකථන. The drivers අන්න රියදුරන් මොන රියදුරන්ද who වලින් සම්බන්ධ කරනවා who use mobile phones. එතකොට රියදුරන් මොන රියදුරන්ද mobile phones පාවිච්චි කරන රියදුරන් while driving රියදාවනයේ අතරතුර while driving and the pedestrians ඒ වගේම පදිකයෝ who are not conscious කියන්නේ පුතේ සිහි කල්පනාව හරි who are not conscious කියන්නේ සිහි කල්පනාව නැති පදිකයෝ දැන් අපි කොහොම ගියත් වැඩක් නැහැ ඒගොල්ලෝ සිහි කල්පනාව නැතුව පාර යනවා නම් පුතේ හරිද එතකොට ඩ්‍රයිවිං කරන කෙනා ඩ්‍රයිවර් කොච්චර කෙයාෆුල් වුණත් වැඩක් නැහැ අපිට මේකෙදි එතනින් එහාට පුතේ යන්න බෑ මොකද අර සිහි කල්පනාව නැති මිනිසුනින් හරි of their surrounding තමන්ගේ අවට වටපිටාව ගැන සිහි කල්පනාව නැති පදිකයෝ සහ ජංගම දුරකථන භාවිතා කරමින් රියදාවනය කරන අය become victims පත් වෙනවා ගොදුරු බවට ඒ කියන්නේ මේකෙදි පුතේ මුහුණ පානවා victim කියලා කියන්නේ යම් කිසි දෙයකට මුහුණ දෙන්න වෙන පිරිස හරි victim කෙනෙක් අපි කියනවා flood victims කියලා කිව්වොත් ගම් වතුර නිසා ගම් වතුර තත්වයට ඒ කියන්නේ ඒ තියෙන තත්වයට අහු වෙච්ච අය හරි victim කෙනෙක් එතකොට අපි ඔය වචනේ කියනවා එහෙම ගොදුර ගොඩක් දුරට තේරුම ඕක එතකොට become victims of accidents become වල අර්ථය මොකද්ද මොකද පුතේ become වල අර්ථය එතන become කියන්නේ පත් වෙනවා හරි become පත් වෙනවා became පත් වුණා I become පත් කරලා become එතකොට පත් වෙනවා victims of accidents රියානතුරු වල ගොදුරු බවට පත් වෙනවලු කවුද මේ තමන්ගේ වටපිටාව ගැන සිහියක් නැති පදිකයෝ සහ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරමින් ක්‍රියාදාවනය කරන අය pedestrians who walks on the railway line පදිකයෝ මොන පදිකයෝද අන්න විස්තර කරනවා who වලින් මේවා හොඳට ඉගෙන ගන්න පුතේ හරි සරලයි walks on the railway line කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන අය and those who do not use pedestrian crossings ඒ වගේම those පුද්ගලයෝ මොන අයද who do not use පාවිච්චි නොකරන අය pedestrian crossings පදික මාරුව භාවිතා නොකරන පදිකයෝ are also responsible වගකිව යුතු වෙනවා are also responsible වගකිව යුතු වෙනවා for their own lives තමන්ගේම ජීවිතවලට එතකොට තමන් පදික හුවමාරුව පාවිච්චි කරන්නේ නැත්නම් ඊට පස්සේ රේල්වේ ලයින් එකේ සී කල්පනාව නැතුව ඇවිදගෙන යනවා නම් ඒ වගේ අය පුතේ ගොදුරු බවට පත් වෙනවා තමන්ගේම ජීවිතේ විනාශ කරගන්න එකට එහෙම නැත්නම් තමන්ගේම ජීවිතේට වගකිව යුතු වෙනවා ඒගොල්ලෝ hence කියන්නේ පුතේ මෙසේ කියන එක hence මෙසේ if people are more responsible if කියන්නේ පුතේ නම් කියන එක හරි if ඒක අපි එකතු කරනවා දැන් මේකේ කියනවා people are more responsible හරි මේ ප්‍රකාශනය බලන්න people are more responsible ඒක සාමාන්‍ය වාක්‍යයක් මිනිස්සු වගකිව යුතු වෙනවා people are more responsible
ඒක ඉස්සරහට if දැම්මම තේරුම එනවා මිනිස්සු වගකිව යුතු වෙනවා නම් හරිනේ if people are more responsible when using the highway මිනිස්සු වගකිව යුතු වෙනවා නම් අධිවේගී මාර්ගය භාවිතා කරනකොට ඒ කියන්නේ මහා මාර්ගය භාවිතා කරනකොට when using the highway and if they strictly follow කියන්නේ ඔවුන් දැඩිව අනුගමනය කරනවා if කියන්නේ නම් එතකොට if they strictly follow කියන්නේ ඔවුන් දැඩිව අනුගමනය කරනවා නම් the road rules මාර්ග නීති these accidents මේ අනතුරු can be minimized අඩු කරගන්න පුළුවන් can be minimized අඩු කරගන්න පුළුවන් මේක පොතේ passive voice හරි these accidents can be minimized අඩු කරගන්න පුළුවන් අවම කරගන්න පුළුවන් to a great extent සුවිශාල ප්‍රමාණයකින් විශාල අගයකින් අපිට මේක අඩු කරගන්න පුළුවන් අපි ඊළඟ සෙමිනාර් එක පොතේ මේ සතිය ඇතුළත අපි ඊළඟ සතියේ ඉරිදා සෙනසුරාදා හෝ ඒ සතිය ඇතුළත දවසක් කතා කරනවා passive voice සම්පූර්ණ පාඩ එක. එතකොට අපි බලමු මේ modal verbs වල කොහොමද passive හැදෙන එක දරුවන්ට උගන්වනවා. නමුත් සෙමිනාර් එකේ අපි දීර්ඝව කතා කරමු වැඩිදුර දැනුමක් වෙනුවෙන්. හරි. These accidents can be minimized to a great extent. හරි. මේක පොතේ මෙහෙමයි. English improve කරගන්න ඕන නම් පළවෙනි දේ තමයි if you want to improve your writing or speaking English you have to read ඔයා පොතේ කියවන්න ඕන හරිද කියවන එක නිකන් accidents have become very frequent in today's life when you listen to a news bulletin on TV ඔහොම කියවන්න එපා පොතේ හරි ඔයා මේක පොඩ්ඩක් attract වෙන විදියට කියවන්න හරි තේරුම එළියට එන විදියට කියවන්න හරිද හරි එතකොට පුතේදුවේ මේකෙදි අපි කතා කරන්න ඕන දේවල් මෙහෙමයි හරි ඒක ප්‍රොනවුන්ස් කරන විදිය ටිකක් ආසාවෙන් කියවන්න සහ ඒකේ තේරුම හොයන්න පුතේ හරිද සර් කියවද්දි බැරි වචන වලට මොකද කරන්න කියලා දරුවෙක් අහනවා පුතේ බැරි වචන කියලා එකක් නැහැ පුතේ හරිද ඩික්ෂනරි එකේ ෆෝන් එකක් ඔයාලා හැමෝටම දැන් තියෙනවනේ ෆෝන් එකට දාගන්න ඩික්ෂනරි එකක් හරි ඒක ගන්න එහෙම නැත්නම් පුතේ කියවන්න දැන් Google Translator app එක තියෙනවනේ ඔය Translator app එකෙන් ඔයා කියවන්න ඕන එක ෆොටෝ එකක් ගහගන්න ෆොටෝ එකක් ගහගත්තම පුතේ ඔයාට පුළුවන් ඒක සාමාන්‍ය විදිහට තේරුම ඔයා හිතින් හදාගෙන කියවගෙන යන්න. බැරි වෙන වචන ටික ඇඟිල්ලෙන් highlight කරනකොට මේකේ තේරුම වැටෙනවනේ. හරි ඒක highlight කරද්දි මේකේ තේරුම වැටෙනවා. එහෙම ලේසි ක්‍රම තියෙනවා තේරුම් හොයාගන්න. හරි. එතකොට දැන් ඒක ඒ දරුවා අහලා තිබුණ කලින් මේ වචන කොහොමද මතක තියාගන්නේ කියලා. පුතේ වචන අපි අවබෝධයෙන් දෙයක් කියවනවා නම් අපිට මේ වචන මතකයි සහ දැන් මේක අපි පැහැදිලි කරන්න පුතේ. දැන් හිතන්න මේක ක්ලාස් එකේදී පැහැදිලි කරා කියලා. එතකොටත් මේ ටික මේ විදියමනේ. ඔයා වෙනස තියෙන්නේ ඔයාට මෙහෙම highlight කර කර පෙන්වන්න බැරි එක විතරයි. ඒ තැන්වලදී පුතේ අපි මේවා practice කරනවා. එතකොට දැන් අපිට වචන මතක තියෙන්නේ පුතේ අපි එකම වචනය ඕන තරම් කතා කරනවා. ඕන තරම් පාවිච්චි කරනවා. හරි. එතකොට ඔයාලා මේ මං දීපු SS 106ම කියව ගන්න. හරි මං කතා කරන්නේ මේකේ අත්‍යවශ්‍ය වෙයි කියලා හිතෙන මාතෘකා ටික. 106ම අපිට කතා කරන්න බැරි වෙයි. හැබැයි පුතේ ඔයාට විභාගේ දවසට ඔය 106 හොඳට කියවලා පොඩි අයිඩියා එකක් තිබුණොත් විභාගයට එන එක ලියා ගන්න බැරි වෙන්නේ නැහැ පුතේ. හරිද? සහ මේකෙදි මේ sentences patterns බලන්න මේවා මාර සරලයි. හරිම සරලයි මේ ලියලා තියෙන වාක්‍ය pattern වාක්‍ය ඛණ්ඩ. හරි. චූටි වාක්‍ය එකතු වෙලා තමයි මේ සංකීර්ණ වාක්‍ය හැදිලා තියෙන්නේ. හරි. මේවා ටිකක් තනියම ස්ටඩි කරන්න. හරි. අමතර වචන vocabulary එක හදාගන්න. එතකොට මේ දේවල් ගැන අපි කතා කරමු. සහ බලාපොරොත්තු වෙන ඔයාලට මම මේ ඉංග්‍රීසි ගැන මම කියනවට වඩා ඊට එහා ගියපු කෙනෙක් ලවා ඔයාට යම් දෙයක් උගන්වන්න ඔයාට යම් දෙයක් පැහැදිලි කරවන්න මේ දවස්වල මම ඒකට කතා කරගෙන යනවා මේ කොරෝනා ප්‍රශ්න එක තමයි පුතේ ගැටලුව තියෙන්නේ. එතකොට කවුරු හරි ලෙක්චර් කෙනෙක් වගේ කෙනෙක් සම්බන්ධ කරනගෙන මේ ඉංග්‍රීසි කියන එක ගැන ඔයාට ටිකක් මම නැතුව මගෙන්ම අහලා එපා වෙලානේ. ඉතින් මම මේක කොච්චර පැහැදිලි කරනවද ඔයාලට ක්ලාසස් වලදී සහ මේ දැන් ඒ නිසා එහෙම නැතුව ඔයාලට මේක පැහැදිලි කරන්න සහ පොඩ්ඩක් මොරාල් එක අප් වෙන්න. මොකද පුතේ විභාගේ කල්යයි කියලා දැන් හිතන්න එපා. ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග ඔක්තෝබර් වල සුපුරුදු විදියට ඒ කියන්නේ අගෝස්තු නැහැ ඔක්තෝබර්නේ දින දුන්නේ. ඒ ඔක්තෝබර් වල තියනවා කියලා මෙසේජස් දැන් ඇවිත් තියෙනවා. ඒ නිසා ඔයාගේ විභාගේ උපරිම ජනවාරි වෙන්න පුළුවන්. දෙසැම්බර් නෙවෙයි. ජනවාරි වල ඔයාගේ විභාගය තියෙයි. ඉතින් මාසයක් කල් යනවා කියන එක මහා රුමයක් නෙවෙයි. එතකොට ඔයා මේකෙදි පුතේ හිතන්න හරි හිතලා වැඩ කරන්න හොඳට තමන් ප්‍රැක්ටිස් කරන්න. හරි ඒ දේවල් කරමු.
අපි වැඩිපුර කතා කරමු පුතේ තවත් දවසක තවත් වෙලාවක අද දැන් මේ වෙනකොට ළමයි ගොඩක් Tamanට ක්ලාසස් තියෙනවා කියලා කියපු අය දැනටත් අඩු වෙලා ගිහින් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට තනියම හදාගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා පුළුවන් පුතේ තනියම තමයි මේක හදාගන්නේ දැන් මම මගේ අපි ටිකක් කතා කරමු දවසක හරි මම ඔයාලට මේ එන බ්‍රහස්පතින්ද එහෙම කතා කරන අවස්ථාව හදලා දෙන්නම් මං එක්ක සහ අපි කොහොමද මේක හදාගන්නේ ඒ වගේ දේවල් හැබැයි එදාට පුතේ මැසේජස් වලින් නම් අහන්න එපා අපි ලයිව් හැමෝම කතා කරමු Tamanට තියෙන ප්‍රශ්න කොහොමද හදාගන්නේ කියන දේ අපි දවස අපි කතා කරමු හරි ඒකට මම ඔයාලට මේ බ්‍රහස්පතින්ද වෙලාව වෙන් කරලා දෙන්නම් මොකද මං හිතනවා ඒකට දැන් තමයි හොඳම කාලය කියලා ඒ නිසා අපි බ්‍රහස්පතින්ද කතා කරමු මොනවද කරන්න පුළුවන් කියන එක හරි සහ මේක ඉම්ප්‍රූව් කරගන්න මොනවද මම කරේ කියන එක මම එදාට කියන්නම් කතා කරලා හරි එහෙමනම් මොකද ළමයින්ට ක්ලාසස් තියෙනවා කියලා කිව්වා තවත් ඒ ළමයි ටික දෙනෙක් නම් දැනට ගිහිල්ලා තියෙනවා ඉතින් පුතේ දුවේ ඔයාලා එක්ක අපි ඒක කතා බහ කරමු හරි කතා කරමු දවසක කොහොමද මේක හදාගන්නේ කියලා එහෙනම් අපි අදට සමුගමු ඔයාලට රචනාවක් අද කතා කරා ඒ වගේම බාර් ග්‍රාෆ් දෙකක් විස්තර කරන විදිය කතා කරා. ඉතින් මං කිව්වා මට උගන්වද්දි ගොඩක් වෙලා යනවා. ඒක නිසා තමයි අවශ්‍ය වුණොත් පාවිච්චි කරන දවස් දෙකක් දාගෙන ඉන්නේ. හැබැයි අපි ස්පීඩ් එක තියාගෙන ඇවිල්ලා ඉවරයි. අපිට කතා කරන්න තියෙන conjunctions වල අන්තිම කොටසයි. ඊට පස්සේ conditional sentences කියන කොටසයි විතරයි. හරි direct indirect කොටසත් අපි seminar එකේ කතා කරා සහ ඒ ටික ආය අලුතෙන් අපිට කොටස් ටිකක් බලන්න තියෙනවා. ඒ නිසා පුතේ අපි ඉක්මනටම papers වලට යමු. හරි ඔන්ලයින් පේපර් එකක් ලියන්නත් ඕනේ ඒ නිසා ඒ වගේ දේවල් ටිකක් වැඩිපුර හදා ගන්න ඕනේ දැන් වෙනකොට අපිට පේපර්ස් මං හිතන්නේ දෙන්න පුළුවන් දරුවන්ට එහෙම දීලා කොහොම හරි අපි මේක හදාගමු හරි තනියම පුතේ වැඩ කරන්න ස්ටඩි කරන්න වචන බලන්න තේරුම් බලන්න මේක ප්‍රකාශනය බලන්න රචනා 106ක් දීලා තියෙනවා ඒවා සෙල්ලම් නෙවෙයි ඒවා බලලා ඔයා ඉම්ප්‍රූව් වෙන්න හරි එහෙමනම් අපි ලබන සතියේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මුණ ගැහෙමු එතෙක් ඔබට සුබදායි සතියක් have a nice week and may noble triple bless you goodbye Thank you, sir. Okay, bye.